ආයිබෝන් හැම දිනාටම ඉතින් අද අපි සූදානම් වෙනවා පුතේ ව්‍යාපාර අධ්‍යයනය විෂය හරහා පොස උසස් පෙළ විභාගයට සූදානම් වෙන 2021 A level කරන දුවදරුවන්ට කඩිනම් පුනරීක්ෂණ වැඩසටහනක් මෙහෙවන්න. ඉතින් මම මේ වැඩසටහන මෙහෙවන්න ප්‍රථමයෙන් කියලා ඉන්නම්. අද මම සූදානම් වෙනවා පුතේ MCQ ව්‍යුහයේ ප්‍රශ්න කිහිපයකුත් ව්‍යුහගත රචන ආකාරයේ තවත් කෙටි ප්‍රශ්න වලට ඔබට ඍජුව එල්ල වෙන ප්‍රශ්න කිහිපයකුත් ඔබ ඉදිරියේ මේ විදිහට කතා කරන්න. ඉතින් වැඩි වේලාවක් ගන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ වැඩසටහනට අපි සම්බන්ධ වෙමු. ප්‍රශ්න කිහිපයක් මම ඔබ ඉදිරියේ මේ විදිහට ඉදිරිපත් කරන්නම්. හරි. අපි යම් පළවෙනි ප්‍රශ්නේ බලන්න. පුතේ මම මේ ප්‍රශ්න ටික හදලා තියෙන අතරම කිව්වොත් ඔබේ 12 ශ්‍රේණියේ පළමු පාඩම් 4. ඔබ දැන් ඕගොල්ලෝ 2021 A level වලට සෝදානම් වෙද්දී ඔයගොල්ලෝ දැන් මේ වෙනකොට සිලබස් එක සම්පූර්ණයෙන් ආවරණය කරලා ඉවරයි. ඉතින් ඔයගොල්ලන්ට අර පැරණි මතකය නැවත අලුත් කරමින් ඒවා සම්බන්ධව ප්‍රශ්න මොන වගේ ආකෘතියෙන්ද ප්‍රශ්න අහන්නේ සහ එවැනි ප්‍රශ්න මොනවද කියලා අද අපි මෙතන සිට සාකච්ඡා කරමු. හරි. එහෙනම් වැඩි වෙලා යවන්නේ නැහැ. පළවෙනි ප්‍රශ්නෙට යන්න අපි. පුතේ පළවෙනි ප්‍රශ්නේ මෙන්න මේ විදිහට අහනවා. මිනිස් අවශ්‍යතා සහ උවමනා පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද? බලන්න ඔබට පේනවා ඇති මිනිස් අවශ්‍යතා සහ උවමනා කියවම ඔයගොල්ලෝ දන්නවා මේ ව්‍යාපාර අධ්‍යයනයේ තියෙන මූලිකම ව්‍යාපාර හර සංකල්ප දෙකක් තමයි මේ මම අරන් තියන්නේ. අවශ්‍යතා සහ උවමනා. කෙනෙක්ට හිතන්න පුළුවන් මේක මහා කච්චක් නෙමෙයි මේ ප්‍රශ්නේ. ඔව් මේක තමයි ව්‍යාපාර හර සංකල්පයේ මූලිකම සංකල්ප. ඉතින් පුතේ අවශ්‍යතාවයක් කියලා කියන්නේ මිනිසා විසින් ජීවත් වීමේදී අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දේවල්. ඒ වගේම උවමනා කියලා කියන්නේ ඒ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මිනිස්සු භාවිත කරන විවිධ දේවල්, විවිධ ක්‍රම. අපි ඕකට තවත් ව්‍යාපාර අධ්‍යයනයේ විශේෂයෙන් අතුලාන්තයට ගමන් කරලා කිව්වොත් යම් කිසි භාණ්ඩයකට හෝ සේවාවට පුද්ගලයෙකු දක්වන කැමැත්ත තමයි අපි උවමනාව කියලා කියන්නේ. අපි O level වලදී කතා කරපු උවමනාවට වඩා A level වලදී අපි කියනවා යම් භාණ්ඩයකට හෝ සේවාවකට පුද්ගලයෙකු දක්වන කැමැත්ත තමයි උවමනාව කියන්නේ. එහෙනම් අවශ්‍යතාවය සහ උවමනාව. හරි. මේ වචන දෙකක්. හරි. එහෙනම් අපි උත්තර පහ බලමු. බලන්න මේකෙන් වඩාත්ම නිවැරදි ප්‍රකාශය කුමක්ද කියලා අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. හරි. පුතේ පළවෙනි උත්තරේ මේ විදිහට දීලා තියෙනවා. පුද්ගලයෙකුට අවශ්‍යතා සීමිත ප්‍රමාණයක් ඇති අතර උවමනා ඇති සීමිත ප්‍රමාණයක්. මේ උත්තරේ හරිද? අපි ඍජු නිරීක්ෂණයක් කළොත් මේ උත්තරේ දිහා පුතේ පුද්ගලයෙකුට අවශ්‍යතා සීමිත ප්‍රමාණයක් නැහැ. අවශ්‍යතා හරි සීමිතයි. අවශ්‍යතා කියන්නේ කිව්වොත් කාට හරි ඒක මේ අතේ ඇඟිලි ප්‍රමාණයට විතරයි සීමා වෙන්නේ. එහෙනම් අවශ්‍යතා කියන්නේ හරියම සීමිතයි. හැබැයි මේ එක් අවශ්‍යතාවයක් සපුරා ගන්න ඔයා යූස් කරන ඔයා පාවිච්චි කරන විවිධ ක්‍රම විශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. එහෙනම් උවමනා තමයි පුතේ අසීමිතයි. එහෙනම් මේ උත්තරේ මට පිළිගන්න බෑ. එහෙනම් අපි මේ උත්තරේ එතනින්ම අයින් කරලා දානවා. දෙවැනි එක. ව්‍යාපාරිකයෙකුට අවශ්‍යතා නිර්මාණය කළ හැකි අතර උවමනා නිර්මාණය කරන්න බැයිලු. පුතේ ඇත්තටම අවශ්‍යතා කිසිදු පුද්ගලයෙකුට නිර්මාණය කරන්න බෑ. ඒක තමයි ඇත්ත. අවශ්‍යතා කියන දේ නිර්මාණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අවශ්‍යතා කියන්නේ නිසංගයෙන්ම බිහි වෙන දෙයක්. හරි? එතකොට අවශ්‍යතා නිර්මාණය කරන්න බැරි නම් උවමනා තමයි නිර්මාණය කරන්න පුළුවන් දේ. ඒ උවමනා තමයි ව්‍යාපාරිකයෝ විසින් නිර්මාණය කිරීම සිද්ධ වෙන්නේ. එහෙනම් මෙතන කතන්දරෙත් මට පිළිගත හැකි මට්ටමේ නෑ. බලන්නකො තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි උත්තරේ බලන්න. අවශ්‍යතා පොදු වන අතර උවමනා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. මේ උත්තරේ මට පිළිගත හැකි මට්ටමේ තියෙනවා. ඇයි ඒකට හේතුව? පුතේ අවශ්‍යතා ඔයාටත් පොදුයි මටත් පොදුයි. උදාහරණයක් විදිහට ආහාර කියන අවශ්‍යතාවය ගත්තොත් ඒක ඔයාටත් පොදු දෙයක් මටත් පොදු දෙයක්. පැහැදිලිද? පොදුයි කියලා කියන්නේ ඔයා සමහර වෙලාවට අද රැට කන්නේ ඉන්දියාව වෙන්න පුළුවන්. මං අද රැට කන්නේ බත් වෙන්න පුළුවන්. ඒ කතාව නෙමෙයි. අපි දෙන්න කොහොම වුණත් ආහාර කියන අවශ්‍යතාවය තමයි සම්පූර්ණ කරගන්නේ. එහෙනම් අවශ්‍යතා පොදුයි. හැබැයි උවමනා තමයි පුද්ගලයාගෙන් පුද්ගලයාට අර මම කිව්ව එක්සැම්පල් එකකට වෙනස් වෙන්නේ. එහෙනම් පුතේ මට මේ අවස්ථාවේ හැටියට තුන්වෙනි උත්තරේ පිළිගත හැකියි. නමුත් අපි අනිත් උත්තර දෙකක් පොඩ්ඩක් අවධානයට ලක් කරන්න ඕනේ. මොකද ඒ ලෙවල් වලදී එහෙම දැක්ක පමණින් උත්තර වලට ගහලා මේ වැඩේ කරගෙන යන්න බෑ. ඒකයි අත්ත කතාව. අපි අනිත් දෙකක් ගැන අවධානය යොමු කරමු.
ආදරය, ආහාර, ආරක්ෂාව, කාර්මික අධ්‍යාපනය අවශ්‍යතාවලට නිදසුන් කිහිපයක්. ඉතින් මනුස්සයෙක්ට මේක බැලුමට හරි කියලා හිතෙන්න පුළුවන්. නමුත් මෙතන අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද ආදරය, ආහාර, ආරක්ෂාව කියන එක අවශ්‍යතාව. නමුත් පුතේ කාර්මික අධ්‍යාපනය කියන්නේ අවශ්‍යතාවයක් නෙවෙයි. මොකද අධ්‍යාපනය කියන අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න ඔයාලට පුළුවන් කාර්මික අධ්‍යාපනයට යන්න. දැන් සාමාන්‍ය කාර්මික අධ්‍යාපනය කියලා කියන්නේ පුතේ ඕගොල්ලෝ O level වලින් සමහරවිට මේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ හැටියට A level සඳහා සුදුසුකම් ලබා ගන්න බැරි වුණොත් ඕගොල්ලන්ට තියෙන පුතේ තවත් මාර්ගයක්. ඒක තමයි කාර්මික අධ්‍යාපනය. ඉතින් ඒක අවශ්‍යතාවයක් සපුරා ගන්න ඔයා පාවිච්චි කරන විවිධ ක්‍රම. එහෙනම් මේ උත්තරේ පිළිගන්න බෑ. හරි. අපි පස්වෙනි පිළිතුරට යමු. උවමනා තෘප්තිමත් කර ගැනීමට පුද්ගලයෙකු යම් නිෂ්පාදිතයක් තෝරා ගැනීම අවශ්‍යතාවය වේ. උදේ අවශ්‍යතාව කියන්නේ ඒකට නෙමෙයි. යම් නිෂ්පාදිතයක් තෝරා ගැනීම නෙමෙයි. මොදින් තේරුම් ගන්න යම් නිෂ්පාදිතයකට යම් පුද්ගලයෙක් දක්වන කැමැත්තට අපි කිව්වේ අවශ්‍යතාවය නෙමෙයි උවමනාව කියලා. අවශ්‍යතාවය ඒ ලෙවලදී තවත් මේ අතුලාන්තයට ගිහිල්ලා කතා කරනොත් ඔයාලා කියන්න ඕනේ මේ අනිවාර්යයෙන්ම පාවිච්චි කළ යුතුයි. කිසියම් මූලික තෘප්තියක් ඉටු කර ගැනීමට මිනිසෙකුට ඇති පෙළීමේ ස්වභාවය. ඒක තමයි අවශ්‍යතාවය. ඒක තමයි අවශ්‍යතාවය. අපි සරලව අවශ්‍යතාවය හැදින්නුවට මේ කාරණා දෙකේ ඉන්න ශිෂ්‍යයෙකු විදිහට ඔබ තුල තිබිය යුතුයි. ඔබ මතකයේ තබා ගන්න යුතුයි. හරි. ඔතන පළවෙනි ප්‍රශ්නෙට වාට පිළිතුර හම්බ වුණා. ඒ තමයි උත්තරාංක 3. මෙන්න මේ උත්තරාංක 3 තමයි ඔබට පැහැදිලි උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන්. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නෙට සාර්ථක උත්තර ලබා දීම නිසා අපි යන්නේ දෙවෙනි ප්‍රශ්නේ බලමු. හරි. පුතේ දෙවෙනි ප්‍රශ්නේදී ඔයාලට පේනවා මම අහලා තියෙනවා ඕනෑම සංවිධානයකට පොදු නොවන ලක්ෂණයක් වන්නේ. පුතේ සංවිධානයක් කියලා කියන්නේ මොකක්ද? කෙනෙකුට ප්‍රශ්නයක් එනවා. පුතේ සංවිධානයක් කියන්නේ කිසියම් අභිමතාර්ථයක් එහෙම නැත්නම් අරමුණක් ඉටු කර ගැනීමට පුද්ගලයෝ ඒකරාශී වෙලා ඉන්නවා කියන එක. පුද්ගලයෝ ඒකරාශී වෙනවට අපි කියනවා සංවිධානය. දැන් අපි ගත්තොත් LTT සංවිධානය යම් අරමුණක් ඉටු කර ගැනීමට පුද්ගලයෝ ඒකරාශී වෙලා කටයුතු කරනවා. එහෙනම් ඒක තමයි සංවිධානය. නේ? එහෙනම් පුතේ මේ සංවිධානයක ලක්ෂණ විදිහට මෙතන තියෙනවා එක ලක්ෂණයක්. ඒක මට පිළිගන්න බැහැ. අපි බලමු මේ මොකක්ද? පුතේ ඕනෑම සංවිධානයක් සම්පත් භාවිතා කිරීම සිද්ධ කරන්න ඕනේ. ඒක අනිවාර්ය ලක්ෂණයක් වෙනවා. සම්පත් භාවිතා කිරීම. සම්පත් අසීමිත නැහැ. සම්පත් සීමිතයි. අසීමිත සම්පතුත් තියෙනවා. නමුත් අපි ආර්ථික සම්පත් පාවිච්චි කරද්දී ඒවා මේ සම්පත් භාවිතා කිරීම අපි කාර්යක්ෂමව සිද්ධ කරන්න ඕනේ. එහෙනම් මේ ඕනෑම සංවිධානයකට පොදු වෙන ලක්ෂණයක් තමයි සම්පත් භාවිතා කිරීම. මම ඒක පිළිගන්න උත්තරයක් වෙනවා. ඒ නිසා මට මේක හරි පොදු නොවන ලක්ෂණයක් විදිහට කියන්න. දෙවනි උත්තරේ බලමු දෙකේ. දෙවනි උත්තරය වේවා මිනිස් අවශ්‍යතා සහ උවමනා ඉටු කිරීම. ඉතින් දෙයනේ සංවිධානයක් විසින් ඉෂ්ට කරන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉෂ්ට කරන දෙන එක. ඒකට ව්‍යාපාරෙ හිටිනවා. එහෙනම් ඒක හරි. එහෙනම් මට ඒ උත්තරේ පොදු නොවන දෙයක් විදිහට පිළිගන්න බෑ. මේක උත්තරේ හරි දෙයක්. පුතේ භාණ්ඩ සේවා සැපීමට නෙවෙයිද තුන්වෙනි උත්තරේ හැටියට ව්‍යාපාරයක නැත්තම් සංවිධානයක් දී වෙලා තියෙන්නේ. ඔයාලට පැහැදිලි. පුතේ භාණ්ඩයක් හෝ සේවාවක් සපයනවා. ඔන්න කතාව. හරි. එහෙනම් මේ බලන්න මෙවැනි ප්‍රශ්න ඔයාට සමහරවිට එකම ආකාරයේ උත්තර වෙනවා. එකම ආකාරයේ උත්තර වෙනවා. ඉතින් ඔයාට මෙතනින් දැනගන්න ඕනේ මොකක්ද මේ අතර වෙනස. ඒ වෙනස හඳුනා ගැනීම තමයි මුලින්ම කරන්න ඕනේ. මේ ප්‍රශ්න වලට සාර්ථක උත්තර ලියන්න අවශ්‍යයි. ඉතින් පුතේ හතරවෙනි පිළිතුර බලන්න චුට්ටක්. ලාභ ඉපීමේ අභිප්‍රායක් තිබීම. මේ මොකක්ද මේ අභිප්‍රාය? අභිප්‍රාය කියන්නේ පුතේ අරමුණ. ඕනෑම සංවිධානයකට අරමුණක් තියෙනවා. නමුත් ඒ අරමුණ එක්ක ලාභ ලැබීමේ අරමුණ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලාභ ලබන්නේ නැතුව සමාජ සුබ සාධනය අරමුණු කර ගැනීමක් වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ලාභ අරමුණු කර නොගත් වෙන්න පුළුවන්. ලාභ අරමුණු කර නොගන්නවා කියන්නේ අලාභ අරමුණු කර ගන්නවා කියන එක නෙමෙයි. අලාභ අරමුණු කර ගන්නවා කියන එක නෙමෙයි. සමාජ සුබ සාධනය. එච්චරයි. එහෙනම් පුතේ මෙතන මේ තියෙනව නේද ලාභ ඉපීමේ කියලා වචනේ. ඒ ලාභය නැතිව තියෙන්නේ. එහෙනම් මේක හැම සංවිධානයකටම පොදු නෑ. දැන් උදාහරණයක් විදිහට රජයේ පාසලක් පන්සලක් පල්ලියක්
අපි ඔය වගේ දෙයක් ගත්තොත් ඒ ලාභ ඉපීමේ අරමුණින් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මේක හැම දෙයකටම පොදු නෑ. හැම දෙයකටම පොදු නෑ. එහෙනම් මම පිළිතුරු විදිහට බාර ගන්නෑ. සංවිධානයක පොදු නොවන ලක්ෂණයක් විදිහට මේක මට බාර ගන්න. හරි? ලාභ ඉපීමේ අභිප්‍රාය කියන එක මට කියන්න බෑ. එහෙනම් මේ පොදු නොවන ලක්ෂණය විදිහට මම කියන්නේ උත්තරංක 4 දැනට සාර්ථකයි කියලා. රජයේ ප්‍රතිපත්ති සහ නීති රීති වලට නම් උදේ ඕනෑම ව්‍යාපාරයක් ඕනෑම සංවිධානයක් අනුගත වෙන්නම ඕනේ. එහෙම නැතුව ව්‍යාපාර කටයුතු කරන්න බැහැ. බලන්න මේ සරල ප්‍රශ්න දෙකක් ඔබට ඉදිරියේ මම දැක්වුවා. ඉතින් ප්‍රශ්න මම මේ කතා කරන MCQ ප්‍රශ්නත් ඇතුලේ ඔයගොල්ලන්ට ව්‍යුහගත රචනා මට්ටමේ වැදගත් ප්‍රශ්නත් හම්බ වෙන්න පුළුවන්. අපි ඒවා හිමීට බලාගෙන යමු. දැන් අපි යමු අපේ ඊළඟ ප්‍රශ්නේ. බලන්න පුතේ මෙන්න මේ ප්‍රශ්නේ ඔයගොල්ලෝට හුරුපුරුදු ප්‍රශ්නයක් කියලා. බලන්න. පේනවා බලන්න. නිෂ්පාදිත වර්ගීකරණය ගලා යාම හා එයට අදාළ උදාහරණය නිවැරදිව දක්වා ඇති පිළිතුරු කුමක්ද? පුතේ නිෂ්පාදිතයක් කිව්වම ඔයාලට මතක් වෙන්න ඕනේ. නිෂ්පාදිතයක් කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉෂ්ට කරන්න වෙළඳපොළට ඉදිරිපත් කරලා තියෙන ඕනෑම දෙයක්. වෙළඳපොළට ඉදිරිපත් කරලා තියෙන ඕනෑම දෙයක්. ඒකට තමයි නිෂ්පාදිතයක් කියන්නේ. නිෂ්පාදිත භාණ්ඩ හෝ සේවා. ඊට අමතරව අදහස් පුද්ගලයෝ ස්ථාන ඉසව් අත්දැකීම් වගේ දේවලුත් ඔයාලට මේ නිෂ්පාදිත කියලා කියන්න පුළුවන්. පැහැදිලිනේ? එහෙනම් මෙතන හැටියට අපි බලමු මේ නිෂ්පාදිත කොහොමද වර්ගීකරණය කරන්න ඔයා. ඔයාලට මතක ඇති නිෂ්පාදිත කිව්වහම ස්පෘශ්‍ය දේ අස්පෘශ්‍ය දේ විදිහට වර්ගීකරණය කරනවා. ස්පෘශ්‍යයි කියන්නේ අල්ලන්න පුළුවන් භෞතික පැවැත්මක් තියෙන දේ. අස්පෘශ්‍යයි කියන්නේ අල්ලන්න බැහැ කියන දේ. ඒ කියන්නේ බහුතරයක් සේවා නේද? සේවා තමයි පුතේකට එන්නේ. ඉතින් බලමු. ස්පෘශ්‍යය කිව්වහම ඔයා ඒක නැවත කරනවා පුතේ භාවිතය අනුව සහ කල් පැවැත්ම අනුව භාණ්ඩ වර්ගීකරණය. මේ බලන්න. ඔයාලට පේනවා නිෂ්පාදිත වර්ගීකරණයක් ගත්තොත් ඒකේ ස්පෘශ්‍ය කියලා කිව්වොත් ඒකේ තියෙනවා පුතේ භාවිතය අනුව අනිත් එක කල් පැවැත්ම මත මම හිතාගෙන ඉන්නේ කල් පැවැත්ම. පුතේ භාවිතයේ මත තමයි ඔයාලට මතක් වෙන්න ඕනේ පාරිභෝගික භාණ්ඩ, කාර්මික භාණ්ඩ කියලා නැවත බෙදෙනවා. පාරිභෝගික භාණ්ඩ, කාර්මික භාණ්ඩ කියලා නැවත බෙදෙනවා. එතකොට පාරිභෝගික භාණ්ඩ කිව්වොත් පාරිභෝගික භාණ්ඩ එනවා පහසු භාණ්ඩ, විශේෂිත භාණ්ඩ, සාක්කු භාණ්ඩ, සම්මසූ භාණ්ඩ වල මතක් වෙන්න ඕනේ. කාර්මික භාණ්ඩ කිව්වම ද්‍රව්‍ය හා කොටස්, සැපයුම් සේවා, ව්‍යාපාර සැපයුම් සේවා වල මතක් වෙන්න ඕනේ. ප්‍රාග්ධන අයිතම වල මතක් වෙන්න ඕනේ. ඒවා තමයි පුතේ කාර්මික භාණ්ඩ කියලා මම කිව්වේ. පැහැදිලිනේ? එහෙනම් බලන්න මේ කියපු සියලුම වර්ගීකරණයන් එක්ක ගැළපෙන ගැලීම කොහොමද කියලා. පොඩ්ඩක් බලමු එහෙනම් අපි මේ උත්තරේ. දැන් ඔයගොල්ලන්ට මම පසුබිම් අධ්‍යයනය ලබා දුන්නා. දැන් බලන්න මේකේ ඔයා බලාපොරොත්තු වෙන උත්තරේ, ඔයා හිතන උත්තරේ මේකේ හරිද කියලා බලමු. පුතේ ස්පෘශ්‍ය භාණ්ඩ කල් නොපවතින මෝටර වාහන කියලා තියෙනවා. මේ ස්පෘශ්‍ය භාණ්ඩයක් තමයි මෝටර රථ. හැබැයි මේක කල් නොපවතින නෙවෙයි. මට මේ පිළිතුරේ නිසා බාර ගන්න බෑ. ඊළඟට ස්පෘශ්‍ය භාණ්ඩ පාරිභෝගික සේවා ප්‍රවාහනය. මට එහෙම පිළිතුර බාර ගන්න බෑ. හේතුව මොකද? ඔයා ගන්නව සේවා කිව්වහම ඍජු සේවා සහ වක්‍ර සේවා කියලා තමයි මේක කැඩෙන්නේ. එහෙනම් මේ පාරිභෝගික සේවා කොහොමද අනේ ස්පෘශ්‍ය භාණ්ඩයක් තනකට ගන්නෙ? අනිත් එක හරි ප්‍රවාහණය. ඒක කමක් නැහැ. නමුත් මේ පිළිතුර අසාර්ථකයි. ඒ නිසා මේ පිළිතුර මට බාර ගන්න බෑ. ඔයාලට පේනවා ඒක වෙනස පැහැදිලිව. එහෙනම් පුතේ මම තුන්වෙනි එක බලන්නම්. අස්පෘශ්‍ය සේවා ඍජු සේවා බැංකුව. ඍජු සේවා බැංකුව. පුතේ ඔයා දන්නවා සේවා ඍජු සහ වක්‍ර ගත්තාම ඔයාලට මේ ඍජු සේවා විදිහට දකින්න පුළුවන් බැංකුව ආශ්‍රිත සේවා. එහෙනම් ඔයාලට පැහැදිලි ඇති උත්තරයක් අපිට හම්බ වුණා. එහෙනම් මෙන්න මගේ උත්තරේ. අනිත් එක ගිහින් බලමු. අස්පෘශ්‍ය භාණ්ඩ භාවිතය අනුව ගෘහ භාණ්ඩද වර්ගීකරණය වෙන්නේ. ඉගෙන ගත්තා මේ කල්පනා කරලා බලන්න භාවිතය අනුව ගෘහ භාණ්ඩ වර්ගීකරණය කරන්න අමාරුයි. ගෘහ භාණ්ඩ වර්ගීකරණය වෙනවා නම් ඒවා අනිවාර්යෙන් සාප්පු භාණ්ඩ විය යුතුයි. පිළිතුරේ අසාර්ථකභාවයක් තියෙනවනේ. එහෙනම් මට ඒක පිළිගන්න බැහැ. අස්පෘශ්‍ය භාණ්ඩ භාවිතය අනුව රක්ෂණය කියලා තියෙනවා. ස්පෘශ්‍ය භාණ්ඩයක් නමුත් භාවිතය අනුව රක්ෂණය හරියනවද?
රක්ෂණය කියන්නේ සේවාවක් නෙමෙයි. ඒක උපකාරක සේවාවක් මට මේක පිළිගන්න බෑ. ඒක වල පැහැදිලිව පේනවා. භාවිතය අනුව වර්ගීකරණය කරනවා නේද? පාරිභෝගික භාණ්ඩ සහ කාර්මික භාණ්ඩ කියලා. කාර්මික භාණ්ඩ කියන්නේ ව්‍යාපාරික භාණ්ඩ වලට යම් නිෂ්පාදිතයක් නිපද වීම සඳහා අවශ්‍ය වෙන භාණ්ඩ. එහෙනම් භාවිතය අනුව එන කිසිම දැනකට රක්ෂණය අදාළ කරගන්න බෑ. පිළිතුරු අංක 3 තමයි පිළිගන්න පිළිතුරු බවට. එහෙනම් මම උත්තර අංක 3 පිළිතුරු විදිහට නිර්දේශ කරනවා. හරි. ළමයි එහෙනම් යන්න අපි අපේ හතරවෙනි ප්‍රශ්නෙට. උදේ මේ ප්‍රශ්නේ මම සකසලා තියෙන ඇත්තටම රචනා ව්‍යුහේ ප්‍රශ්නයක් විදිහට. උදේ ඇත්තටම මේ අද වර්තමානයේදී හුඟක් වැදගත් සංකල්පයක් වෙනවා මේ ගිග් ආර්ථිකය කියන එක. දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක මුහුණ දෙන අපි කොරෝනා වසංගතයත් එක්ක මේ ජීවිත ගමන යන අපිට මේ හුඟක් වැදගත් වෙනවා මේ ගිග් ආර්ථිකය ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා 2021 A level ප්‍රශ්න පත්‍රයේ බොහෝ දුරට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න කරනවා වර්තමානයේ ආපත්කාලීන වෙන තොරතුරු පිළිබඳව. ඒ ගැන ඔබ විසින් දැනගෙන යන්න ඕනේ. එහෙනම් මම ඔයාලට කියලා දෙන්නම් මොකද්ද මේ ගිග් ආර්ථිකයක් කියලා කියන්නේ කියලා. මොකද බලමු මුලින්ම මේක ගහලා තියෙන්නේ මොකද්ද මේකේ ටයිප් වෙලා තියෙන එක. ගිග් ආර්ථිකය යනුවෙන් පුළුල් ලෙස අදහස් කරන්නේ සේවා යෝජකයා සහ සේවා දායකයා අතර සාම්ප්‍රදායික සේවා කිවිසුමට වෙනස්ව ශ්‍රම වෙළඳපොලේ නිදහස් ශ්‍රමිකයන් අපි ඔයගලන්ට කියනවා ෆ්‍රීලාන්සර් නිදහස් ශ්‍රමිකයන් හෝ ස්වාධීන කොන්ත්‍රාත්කරුවන් බහුලව සිටින ආර්ථිකයක්. බහුලව. ඇත්තටම පුතේ මෙතන කියන්නේ පුද්ගලයෙකුට අපි කියනවා person to person. හරිද? සේවා සපයන ඕනෑම සේවාවක් එහෙම නැත්නම් අන්තර්ජාල වේදිකා ඔන්ලයින් ප්ලැට්ෆෝම් කියලා කියනවා. හරහා ඍජුව නිදහසේ ශ්‍රමිකයන් සපයන ඕනෑම සේවාවක් තමයි ගිග් ආර්ථිකය කියලා කියන්නේ. ඉතින් මේක එකපාර කිව්වම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් පුතේ බලමු මේ ගිග් ආර්ථිකයක් එන්නේ මෙන්න මෙහෙමයි. අපි ගත්තොත් පුතේ මේ සේවා ලාභීන්ට තමන්ගේම කාර්ය මණ්ඩලයක් දැන් උදාහරණයක් විදිහට සේවකයෝ ටිකක් දාගෙන උන්ව මේන්ටේන් කරගෙන උන්ට පඩි ගෙවාගෙන උන්ගේ EPF ගෙවාගෙන ETF ගෙවාගෙන කණ්ඩ බොණ්ඩ දීගෙන ප්‍රවාහන වියදම් දීගෙන ඒගොල්ලොන්ට පඩි දීගෙන මේ වැඩේ කරන සේවා යෝජකෙක්ට මේ ගිග් ආර්ථික සංකල්පය පට්ට සුබි. මම එහෙම කියන්නේ පුතේ මේ තමන්ගෙම කියන සේවාදායකයෝ ටිකක් මේක තුල තියාගන්න ඕනේ. ඒකට ඇත්තටම තියෙනවා ඩිජිටල් වේදිකා. මට යම්කිසි වැඩක් කරගන්න ඕන නම් මම මේ ඩිජිටල් වේදිකාවට ගිහිල්ලා පුද්ගලෙක් හොයාගෙන උට කියලා වැඩේ කරගෙන මම අදාළ මුදල ගෙවලා නිදහස් වෙනවා. ෆ්‍රීලාන්සර්ස්ලා මේ ඕන තරම් ඉන්නවා. ඒවට අදාළ වේදිකා නැත්නම් අන්තර්ජාල වේදිකා කිව්වොත් මම ඒක අන්තර්ජාල ප්ලැට්ෆෝම් ගැන කිව්වොත් ෆයිවර් එක තියෙනවා. Upwork කියලා ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. ඊට පස්සේ ෆ්‍රීලාන්සර් රයිටින් ගිග්ස් කියලා තියෙනවා අන්තර්ජාල වේදිකාවක්. ඉන්ටර්නෙට් එකේ ගහලා බලන්න මේකට ගිහිල්ලා ඔයාට ලියාපදිංචි වෙන්න පුළුවන්. ලියාපදිංචි වෙලා ඔයාට ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට සේවා කරන්න පුළුවන්. ඔයාගේ සේවාව බලාපොරොත්තු වෙන කෙනෙක් ඔයාට පණිවිඩයක් කියනවා ඊමේල් ලිපිණිය හරහා පුළුවන් ඔයගොල්ලන්ට ගිහිල්ලා ඒ අදාළ වැඩේ පුද්ගලයාට කරලා දීලා අදාළ මුදල ඔබට අරගෙන නිදහසේ Tamanට සේවය සපයන ඕකම කරන මිනිස්සු අද හුඟක් ඉන්නවා. මොකද පුතේ මේ කොරෝනා වසංගතය නිසා මිනිස්සුන්ගේ රැකියාවක් නැති වුණානේ නේද? ඔව්. එතකොට රැකියාව නැති වෙච්ච අය දැන් ඒකමත්තේ නැහිගෙන අදාගෙන නගරන්නේ නැහැ. මිනිස්සු පුතේ විකල්ප හොයනවා. ඒ විකල්ප හැවීමේ ක්‍රමයකට හොඳම සොලියුෂන් එකකින් නිර්මාණය වෙච්ච ආර්ථිකයක් තමයි පුතේ මේ ගිග් ආර්ථිකය කියන්නේ. මොකද අද සමහර මිනිස්සු ඉන්නවා පුතේ මේ රස්සාවල් වලට යනවා ස්ථීර සේවයේ නිරත වෙනවා. ඔය හැර රැකියාව කරනවා. ඒගොල්ලෝ වැඩ නිම කරලා ඉන්නා. රැයට මොකද කරන්නේ? අර වගේ ප්ලැට්ෆෝම් එකකට ගිහිල්ලා නිදහසේ වැඩ කරනවා. සේවය සපයන අමතර ගාණක් හොයා ගන්නවා. බලන්න පුතේ වර්තමානයේ මේ වැඩ කරන පැය ගණන් නම් මෙෂිනී වෙලාද කියන අපි ඔකට කියනවා ෆ්ලෙක්සිබල් ටයිම් කියලා. ඒ කියන්නේ අද වැඩ කරන පැය සේවා කාලය වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට උදේ 8ට වැඩට යනවනම් 4 වෙනකම් වැඩ කරනවනම් දැන් රස්සාවල් වල දැන් ආයතන වල හදලා තියෙනවා ඔයාට 8ට වැඩට යන්න බැරුව 9ට වැඩට යනවනම් ඔයා 5 වෙනකම් ඉන්න ඕනේ. ඔයා 10ට යනවනම් ඔයා 6 වෙනකම් වැඩ කරන්න ඕනේ. බලන්න මේ ෆ්ලෙක්සිබල්. ඔයාට පුළුවන් නම් පාන්දර 5ට යන්න ඕන නම් 1 වෙනකම් ගෙදර ඉන්න පුළුවන්. අද එහෙම ෆ්ලෙක්සිබල්
ෆ්ලෙක්සිබල් ටයිම් තියෙන මේ රැකියා තියෙනවා මේ වෙළඳපොලේ රැකියා කරනවා. ඉතින් පුතේ මේ ගිග්ගාර්ථිකයට අවස්ථාව හැදුවේ ඔන්න ඔය කියන පොයින්ට් එකේ. මොකද මිනිස්සු වේලාසන තමන්ගේ නියත රාජකාරියට ගිහිල්ලා ගෙදර ඇවිල්ලා ඔන්න කම්පියුටරේ ඔන් කරගෙන ෆ්‍රීලාන්ස් ජොබ් කරනවා. ඒක තමයි පුතේ ගිග්ගාර්ථිකය කියන්නේ. ඒක තමයි ගිග්ගාර්ථිකය කියන්නේ. ඉතින් ඔයාලට පැහැදිලි ඇති කාරණා. එතකොට අද ස්ථීර රැකියා කරන උදවියට වඩා අද අපි දකිනවා මේ ගිග්ගාර්ථිකය තුළ අමතර ආදායම් ලබා ගැනීම සඳහා කටයුතු කරන මේ ආකාරයේ පුද්ගලයන්. ඔයාට මට මේ වේදිකා විවෘතයි මේ අන්තර්ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරනවා. අමතර ආදායම් හොයාගන්න පුළුවන්. ඉතින් මේ ගැන චුට්ටක් දැනගෙන යන්න මේ ගිග්ගාර්ථිකය අපි ඉන්නේ අද එහෙම ආර්ථිකයක. ගිග්ගාර්ථිකයක. හරි. එනමුත් අපි හතරවෙනි එක සාර්ථකව කතා කරලා ඉවර වෙච්ච නිසා මේ කරුණු තුරු තියාගෙන අපි යන පස්වෙනි ප්‍රශ්න පුතේ මේක ඇත්තටම MCQ ආකාරයේ ප්‍රශ්නයක්. පුතේ බලන්න ව්‍යාපාර පරිසර බලවේග සාධක සහ ඒවායේ බලපෑම නිවැරදිව සඳහන් කර ඇති ප්‍රකාශය කුමක්ද කියලා වගේ නම. අපි එකින් එක පිළිතුරු දිහා බලමු පුතේ ඇත්තටම. මේ ව්‍යාපාරයක පරිගණක ක්‍රියාකර්මයන් අභ්‍යන්තර සාධකයක් වන අතර ඔවුන්ගේ කුසලතා අඩුකම ව්‍යාපාරයට තර්ජනයක් වේ. පුතේ ව්‍යාපාර පරිසරයේ පාඩමටයි අපි මේ ගිහින් ඉන්නේ කියන්නේ ව්‍යාපාර පදනම සහ පරිසරය කියන කොටසේ ව්‍යාපාර පරිසරය කියන කොටසට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. බලමු මෙතනින් අහලා තියෙන මේ ප්‍රශ්නේ හැටියට ඔයාලට මතකයි ව්‍යාපාරයකට ඇල්මක් දක්වන ව්‍යාපාරයේ කටයුතු සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්ව වලට අපි කියනවා ඇල්මැති පාර්ශ්ව. එහෙනම් ව්‍යාපාරයකට ඔහුම වටපිටාව නිර්මාණය වෙන්නේ ඇල්මැති පාර්ශ්වයෙන්. ඒ ඇල්මැති පාර්ශ්වයන් නියෝජනය කරන පරිසරය තමයි ව්‍යාපාර පරිසරය. එතකොට පුතේ ව්‍යාපාර පරිසරය තුළ ඔයා දකින්න පුළුවන් ඔයාට විවිධ අවස්ථා තියෙනවා. තර්ජන තියෙනවා. අභ්‍යන්තරව නම් ශක්තියෙන් තියෙන්න පුළුවන්. ශක්තියෙන් සහ දුර්වලතා තියෙන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ වෙනකොට ඒව දන්නවා. ශක්තියක් කියන්නේ අභ්‍යන්තර හිතකර සාධකයක්. දුර්වලතාවයක් කියන්නේ අභ්‍යන්තර පරිසරයේ තියෙන අහිතකර සාධකයක්. අවස්ථාවක් කියන්නේ ව්‍යාපාරයේ බාහිර පරිසරයේ තියෙන හිතකර අවස්ථාවක්. හිතකර සාධකයක්. තර්ජනයක් කියලා කියන්නේ බාහිර පරිසරයේ තියෙන අහිතකර සාධකයක්. පාට ඒත් එක්කම මම කියනවා ව්‍යාපාර පරිසරය අපි වර්ගීකරණය කරනවා පුතේ කළමනාකරණ ප්‍රවේශය මත සහ අලෙවිකරණ ප්‍රවේශය මත. කළමනාකරණ ප්‍රවේශය මත ව්‍යාපාරය වර්ගීකරණය කරොත් ඔයාලට පේනවා අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය කියලා තමයි ඔයාලට වර්ගීකරණය කරන්න පුළුවන් වෙන්නේ. නමුත් පුතේ අලෙවිකරණ ප්‍රවේශය මත වර්ගීකරණය කරොත් ඒක වෙන්නේ සූක්ෂම පරිසරය සහ සාර්ව පරිසරය කියලා. බලන්න මේ අලෙවිකරණ ප්‍රවේශය මේක කළමනාකරණ ප්‍රවේශය මේව ඉගෙනගෙන නැත්නම් දැන් තේරුම් ගන්න ඒවා සමහර ලාවට අතපත ගන්න ගිහින් ඇති මේක තමයි වර්ගීකරණය වෙච්ච විදිහ ඔක තේරුම් ගන්න. හරි මේ සියලු කාරණාත් එක්ක අපි බලමු පුතේ අපේ පිළිතුරු. පුතේ ව්‍යාපාරයක පරිගණක ක්‍රියාකර්මයන් අභ්‍යන්තර සාධකයක් තමයි. ඔවුන්ගේ කුසලතා අනුකම ව්‍යාපාරයට තර්ජනයක් වෙන්නේ කොහොමද? තර්ජනයක් කියන්නේ බාහිර පරිසරයේ අහිතකර දෙයක් නෙවෙයි. මේ අභ්‍යන්තර පරිසරයේ ඉන්නවමට අභ්‍යන්තර සාධකයක්. එහෙනම් ව්‍යාපාරවල තර්ජනයක් වෙන්නේ නේ? එහෙනම් අපිට මේ පිළිතුර බාර ගන්න බෑ. තර්ජනයක් නෙමෙයි පුතේ දුර්වලතාවයක් නේ? දුර්වලතාවය. හරි. එහෙනම් පුතේ බලමු අපි තරගකරුවන් වැඩිවීම ව්‍යාපාරයට තර්ජනයක්ලු. හරි. තරගකරුවෝ ඉන්නේ ව්‍යාපාර පරිසරයේ එළියේ. ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයෙන් එළියේ. හරි. තර්ජනයක් තමයි. ඒ ආසන්න බාහිර පරිසර බලවේගයක්ද? තරගකරුවෝ ආසන්න පරිසරය නියෝජනය කරනවාද? ඔන්න පුතේ. ඔයාලට මතක ඇති. මතක ඇති. පුතේ සූක්ෂම පරිසර නිර්මාණය වෙන සූක්ෂම පරිසරය කියලා කියන්නේ අභ්‍යන්තර පරිසරය සහ ආසන්න පරිසරය යන පරිසර වර්ග දෙකේ එකතුව. එහෙනම් පුතේ මෙයා ඇත්තටම තරගකරුවා ඉන්නේ අපිට ඈතින් තමයි. නමුත් හුඟක් ඈතින් නෙමෙයි. සාර්ව පැත්තකින් නෙමෙයි. සාර්ව පරිසර බලවේගයක් නෙමෙයි. යා ළඟයි අපිට. එහෙනම් ඒ ආසන්න පරිසරය. එහෙනම් පුතේ මට පිළිතුරු විදිහට ඔයාලට දෙන්න පුළුවන් වෙන්නේ උත්තර අංක 2 මේක හරි. නේ? තර්ජනයක් තමයි තරගකරුවා වැඩි වෙන එක. ඒ වගේම මේක ආසන්න පරිසර සාධකයක්.
විදේශ විනිමය අනුපාතයේ පහත වැටීම අපනයනකරුවන්ට අවස්ථාවක්ලු වෙන්න පුළුවන්. එය ආසන්න බාහිර පරිසර බලවේගයක්. බාහිර පරිසර සාධකයක්. පුතේ ආසන්නද ඒක? ආසන්න වෙන්නේ කොහොමද විදේශ විනිමය අනුපාතය? පුතේ විදේශ විනිමය අනුපාතය නිරූපණය වෙන්නේ ඔයාලට මතක ඇති ආර්ථික පරිසරය කියන සාර පරිසරය නියෝජනය වෙනවා විදේශ විනිමය අනුපාතය කියන විචල්‍යය. ඔයගොල්ලන්ට මතක ඇති ඔයගොල්ලෝ සාර පරිසරය පාඩම් කරගන්නේ කොහොමද? ඉංග්‍රීසි අකුරු කිහිපයකින් වෙන කට්ටිය ඕනනම් වෙන ක්‍රමවේද වලට මේක පාඩම් කරලා තියෙන්න පුළුවන්. කමක් නැහැ. නමුත් පුතේ ක්‍රමවේදය තමයි මේ අපි බාහිර පරිසරය පාඩම් කරගන්නේ. පෙස්ටෙන්ජ් කියන අකුරු පෙස්ටෙන්ජ් කියන වචනේ. ඒක නිරූපණය කරන අකුරු කීපයක්. මොනවද? P E S T N G L. හරි? ඔන්න මේ පරිසරයක් ටික. ඉතින් පුතේ බලන්න P වලින් අදහස් කරන්නේ political environment. ඒ කියන්නේ දේශපාලන පරිසරය. E කියන්නේ economic environment. ඒ කියන්නේ ආර්ථික පරිසරය. S කියන්නේ social environment. හරිද? sociological environment. ඒ කියන්නේ සමාජ හා සංස්කෘතික පරිසර මේ දෙකම එකට අපි සාකච්ඡා කරනවා. T තාක්ෂණික පරිසරය වෙන්නේ. N කියන්නේ natural environment. ඒ කියන්නේ ස්වභාවික පරිසරය. T technological environment. G කියුවාම පුතේ global environment. ඒ කියන්නේ ගෝලීය පරිසරය. L කියන්නේ legal environment. ඒ කියන්නේ නෛතික පරිසරය. හරිද? මේට අමතරව ඔයගොල්ලෝ දන්නවා D අපිට මේ මෙතන P E S T N D G L කියලා D කියන්නේ ප්‍රජා පරිසරය demographic environment. හරි? එතකොට මේ විදිහට ඔයාට හරි ලේසියෙන් සාර පරිසර බලවේග ටික පාඩම් කරගන්න පුළුවන්. හරිද? එහෙනම් පුතේ මේ මම කතා කරපු විදේශ විනිමය අනුපාතයේ ඉන්නේ මේ E කියන එක්කෙනා ඇතුළත. ඒකේ ප්‍රධානම විචල්‍යය foreign exchange rate එක. විදේශ විනිමය අනුපාතය මම පිළිගන්නේ නැහැ මේක ආසන්න පරිසර බලවේගයක් නෙවෙයි. එහෙනම් පිළිතුර මම බාර ගන්න නැහැ තුන්වෙනි උත්තරේ. එහෙනම් පුතේ ඔන්න බලන්න. ඒකත් කතා කරපු හින්දා මූල්‍ය ආයතන සාර පරිසර බලවේගයක්ලු ඔවුන්ගේ දැඩි තරඟකාරීත්ව ව්‍යාපාරයේ අවස්ථාවක්ලු මොන පට්ටපල් බොරුවක්ද ඈ මූල්‍ය ආයතන සාරවල මූල්‍ය කියන්නේ අපි ආසන්න පරිසරයක් ඈ එතකොට ඔවුන්ගේ දැඩි තරඟකාරීත්ව ව්‍යාපාර වලට අවස්ථාවක්ද ඒක තර්ජනයක් නෑනේ උන් වැඩි ව්‍යාපාර ලෝකෙට එනවා කියන්නේ ඒකට ලොකු තර්ජනයක් එහෙම නැද්ද අනිවාර්යයෙන් එතකොට සංවිධාන ව්‍යුහය තුළ සංනිවේදනයේ නිසි පරිදි සිදුවීම සංවිධානයේ ශක්තියක්. හරි. පිළිගන්නකො සංවිධාන ව්‍යුහය කියලා කියන්නේ සංවිධානයේ ගොඩනැගිලා තියෙන බලතල, කාර්යයන්, නිලතල බෙදලා කියලා තියෙන විදිහ. ඕකනේ ව්‍යුහය කියලා කියන්නේ සංවිධානයක. එහෙනම් මේකේ සංනිවේදනයේ නිසි පරිදි සිදුවීම ශක්තියක්. හරි. හැබැයි එය ආසන්න පරිසර බලවේගයක් නෙවෙයි. පුතේ සංවිධාන ව්‍යුහය ආසන්න පරිසර බලවේගයක් නෙවෙයි. ඒක අභ්‍යන්තර පරිසර බලවේගයක්. එහෙනම් මට මේ පිළිතුරක් බාර ගන්න බෑ. මගේ පිළිතුර වෙන්නේ උත්තර අංක 2. මට පැහැදිලි. හරි. එහෙනම් පුතේ අපි යන ඊළඟ කොටසට ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කිරීම සඳහා මේ අපේ 6 වෙනි ප්‍රශ්නේ. මේක පුතේ රචනාමය ප්‍රශ්නයක්. මම මෙතනට මේක ඇදලා දීලා දාලා තියෙන්නේ මේක ව්‍යාපාර පරිසරය නියෝජනය කරන නිසා. ව්‍යාපාර පරිසරේ පාඩමේ මම ඊළඟ වාට කිව්වද පාඩම් 4ක් සම්බන්ධයෙන් මට මම මේ අද කතා කරන කඩිනම් පුනරීක්ෂණයේදී සාකච්ඡා කරනවා කියලා. එහෙනම් බලන්න මේ ප්‍රශ්නෙත් පොඩ්ඩක් වැදගත්. ව්‍යාපාරයේදී සියලුම පාර්ශ්වයන්ගේ අපේක්ෂා ඉක්මන ආකාරයට සමාජීය වගකීම් ඉටු කළ හැකි ආකාරය පැහැදිලි කරන්න. පුතේ මොකක්ද ව්‍යාපාරයක සමාජ වගකීම කියන්නේ? සමාජ වගකීම කියන්නේ ව්‍යාපාරයක් තමන්ගේ ඇල්මක් ඇති පාර්ශ්වයන්ට සාධාරණයක් ඉටුවන පරිදි කටයුතු කිරීම. වැදගත්ම වචනේ තමයි සාධාරණයක් ඉටුවන පරිදි කටයුතු කිරීම. සමාජ වගකීම කියන්නේ ඒකට. හරිද? ආචාර ධර්ම කියලා තමයි ඉගෙනගෙන නැති. ආචාර ධර්ම කියලා කියන්නේ පුතේ ව්‍යාපාරයක් හොඳ හා නරක පිළිබඳ අවබෝධයකින් යුතුව හොඳ දේ පමණක් ක්‍රියාත්මක කිරීම. ආචාර ධර්ම. පැහැදිලි. ආචාර ධර්ම කියලා කිව්වේ අපි හොඳ හෝ නරක දන්නවා. දැනගෙන අපි ඒක පිළිගන්නවා හොඳ දේ මොකද්ද? ඔයා දන්නවා රැයට නිදා ගන්න කලින් දෙමාපියන්ට වැඳලා නිදා ගන්න එක හොඳ දෙයක්. නරක දෙයක් දන්නවා. දෙමාපියන්ට ගහන බයින එක නරක දෙයක්. ඒක දැනගෙන ඔයා හොඳ දේ පමණක් නම් ක්‍රියාත්මක කරන්නේ
ඉටු කළ හැකි ආකාරය පැහැදිලි කරන්න කියලා. බලන්න පුතේ ගනුදෙනු කරුවන්ට සමාජීය වගකීම් ඉටු කිරීමේදී එනම් හානියවම වන ගුණාත්මක භාණ්ඩයක් හෝ සේවාවක් සාධාරණ මිලට ලබා දීමේදී සේවකයන්ට ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් හා නිකුත් පහසුකම් ලබා දීම, අයිතිකරුවන්ට ප්‍රමාණවත් ආර්ථික ප්‍රතිලාභත් කර දීම, මෙන්ම සමාජයේ පරිසර හිතකාමී ලෙස කටයුතු කිරීම, හරිද? අනෙක් පාර්ශ්ව වෙතට අවාසිදායක තත්ත්වයක් ඇති නොකර සෑම පාර්ශ්වයක්ම අපේක්ෂා ඉටු කරන පරිදි කටයුතු කිරීම තමයි අපේ ඇත්තටම සියලු පාර්ශ්වයන්ම තෘප්තිමත් කරනවා කියලා කියන්නේ. මොකද සමාජ වගකීමේ පාර්ශ්ව ඉටු කළ යුතු පාර්ශ්ව කීපයක් තියෙනවානේ. ඒ හතර මේ වාගක තියෙනවා බලන්න. එක පැත්තකින් ගනුදෙනු කරුවෝ, අනිත් පැත්තෙන් සේවකයෝ, අනිත් පැත්තෙන් අයිතිකරුවෝ, අනිත් පැත්තෙන් සමාජයේ සහ පොදු පරිසරය. ඔයාලට මතක් වෙන්න ඕනේ සමාජ වගකීමේ ශේෂ්ත්‍ර හතරයි. ගනුදෙනු කරුවන්ට ඇති සමාජ වගකීම, සේවකයන්ට ඇති සමාජ වගකීම, අයිතිකරුවන්ට ඇති සමාජ වගකීම සහ මොකද්ද? සමාජයට සහ පොදු පරිසරයට ඇති සමාජ වගකීම කියලා සමාජ වගකීමේ ශේෂ්ත්‍ර හතරක් තියෙනවා. ඔයාලට මතක ඇති. එහෙනම් මේ හතර ගැන ඔයාගේ උත්තරේ තිබිය යුතුයි. එකක් දෙකක් ගැන කියලා මුළු ලකුණු බලාපොරොත්තු වෙන්න එපා පුතේ. ලකුණු හතරකට ලියනවා නම් සියලු තොරතුරු ඔබ විසින් ප්‍රශ්නයට අදාළව පිළිතුරේ ලිය යුතුයි. නේ? අනිවාර්යයෙන්ම එහෙම ලියන්න. පුතේ බලන්න ඒකට අමතරව දීලා තියෙන එක මේ අයිතිකරුවන්ගේ සමාජීය වගකීම් ආරක්ෂා කිරීමේදී එනම් ඔවුන්ට සාධාරණ ඉපයීමක්. ඉපයීමක් වෙන්නේ ඇත්තටම ලාභයක්. අයිතිකරුවෝ බලාපොරොත්තු වෙන ප්‍රතිලාභයක. අකර දීමේදී අනෙක් පාර්ශ්වවල එනම් ගනුදෙනු කරුවන්ට සාධාරණ මිලට භාණ්ඩ ලබා දීම. ඔන්න බලන්න පුතේ ගනුදෙනු කරුවන් ගැන ආයේ කියවිලා තියෙනවනේ. ඊළඟට සමාජය ගැන කියවිලා තියෙනවා. මොකද ප්‍රජා සත්කාර සේවා ලබා දීම. දැන් අපි දකිනවා නේද මේ සිරස ටීවී එක දෙරණ මනුසත් දෙරණ කියලා වැඩමුළු පවත්වනවා. සිරස තියෙනවා ගම්මැද්ද. පුතේ ඒ මොනවද මේ කරන්නේ? සමාජයට ප්‍රජා සත්කාර. ඉතින් ව්‍යාපාරයක් සමාජ වගකීම් ඉෂ්ට කරනවා යාට පේනවා. ටීවී වල බලවත් ඔයාලට පේනවා. අර ඩේටා ශිෂ්‍යත්ව දෙනවා දෙනනේ. එතකොට ඒව සමාජ වගකීමට අයිති වෙන්නේ සමාජය හා පොදු පරිසරයේ සම්බන්ධ සමාජ වගකීම. හරි. එහෙනම් පුතේ සේවකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ගැන කතා කරනවා නම් ඒවා ආරක්ෂා කිරීම සහ නිකුත්. හරි. ළමයි එහෙනම් යන්න අපි අපේ හතරවෙනි ප්‍රශ්නෙට. පුතේ මේ ප්‍රශ්නේ මම සකසලා තියෙන ඇත්තටම රචනා ව්‍යුහේ ප්‍රශ්නයක් විදිහට. පුතේ ඇත්තටම මේ අද වර්තමානයේ වෙද්දී හුඟක් වැදගත් සංකල්පයක් වෙනවා මේ ගිග්ගාර්ථිකය කියන එක. දැන් අතන මේ කොරෝනා වසංගතයත් එක්ක මුහුණ දෙන අපි කොරෝනා වසංගතයත් එක්ක මේ ජීවිත ගමන යන අපිට මේ හුඟක් වැදගත් වෙනවා මේ ගිග්ගාර්ථිකය ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා 2021 A level ප්‍රශ්න පත්‍රයේ බොහෝ දුරට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න කරනවා වර්තමානයේ යාවත්කාලීන වෙන තොරතුරු පිළිබඳව. ඒක නම් ඔබ විසින් දැනගෙන යන්න ඕනේ. එහෙනම් මම ඔයාලට කියලා දෙන්නම් මොකද්ද මේ ගිග්ගාර්ථිකයක් කියලා කියන්නේ. පුතේ බලමු මුලින්ම මේක ගහලා තියෙන්නේ මොකද්ද මේකේ ටයිප් වෙලා තියෙන එක. ගිග්ගාර්ථිකය යනුවෙන් පුළුල් ලෙස අදහස් කරන්නේ සේවා යෝජකයා සහ සේවා දායකයා අතර සාම්ප්‍රදායික සේවා ගිවිසුමට වෙනස්ව ශ්‍රම වෙළඳපොලේ නිදහස් ශ්‍රමිකයන් අපි ඔයගලන්ට කියනවා ෆ්‍රීලාන්සර් නිදහස් ශ්‍රමිකයන් හෝ ස්වාධීන කොන්ත්‍රාත්කරුවන් බහුලව සිටින ආර්ථිකයක්. බහුලව ඇත්තටම පුතේ මෙතන කියන්නේ පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට අපි කියනවා person to person. හරිද? සේවා සපයන ඕනෑම සේවාවක් එහෙම නැත්නම් අන්තර්ජාල වේදිකා ඔන්ලයින් ප්ලැට්ෆෝම් කියලා කියනවා. හරහා ඍජුව නිදහසේ ශ්‍රමිකයන් සපයන ඕනෑම සේවාවක් තමයි ගිග්ගාර්ථිකය කියලා කියන්නේ. ඉතින් මේක එකපාර කිව්වම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් පුතේ බලමු මේ ගිග්ගාර්ථිකයක් එන්නේ මෙන්න මෙහෙමයි. අපි ගත්තොත් පුතේ මේ සේවාලාභීන්ට තමන්ගේම කාර්ය මණ්ඩලයක් දැන් උදාහරණයක් විදිහට සේවකයෝ ටිකක් දාගෙන උන්ව මේන්ටේන් කරගෙන උන්ට පඩි ගෙවාගෙන උන්ගේ EPF ගෙවාගෙන ETF ගෙවාගෙන කණ්ඩ බොණ්ඩ දීගෙන ප්‍රවාහන වියදම් දීගෙන ඒගොල්ලොන්ට පඩි දීගෙන මේ වැඩේ කරන සේවා යෝජකයෙක්ට මේ ගිග්ගාර්ථික සංකල්පය පට්ට සුබේ. මම එහෙම කියන්නේ පුතේ මේ තමන්ගේම කියන සේවාදායකයෝ ටිකක් මේක තුල තියාගන්න ඕනේ. ඒකට ඇත්තටම තියෙනවා ඩිජිටල් වේදිකා. මට යම්කිසි වැඩක් කරගන්න ඕන නම් මම මේ ඩිජිටල් වේදිකාවට ගිහිල්ලා පුද්ගලෙක් හොයාගෙන උට කියලා වැඩේ කරගෙන
ළමයා වුණ තරම් ඉන්නවා. ඒවට අදාළ වේදිකා මට්ටම් අන්තර්ජාල වේදිකා කිව්වොත් මම එහෙම කිව්වොත් අන්තර්ජාල ප්ලැට්ෆෝම් ගැන කිව්වොත් ෆයිවර් එක තියෙනවා. අප්වර්ක් කියලා ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. ඊට පස්සේ ෆ්‍රීලාන්සර් රයිටින් ගිග්ස් කියලා තියෙනවා අන්තර්ජාල වේදිකාවක්. ඉන්ටර්නෙට් එකේ ගහලා බලන්න මේකට ගිහිල්ලා ඔයාට ලියාපදිංචි වෙන්න පුළුවන්. ලියාපදිංචි වෙලා ඔයාට ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට සේවා කරන්න පුළුවන්. ඔයාගේ සේවාව බලාපොරොත්තු වෙන කෙනෙක් ඔයාට පණිවිඩයක් එවනවා ඊමේල් ලිපිණය හරහා පුළුවන් ඔයගොල්ලන්ට ගිහිල්ලා ඒ අදාළ වැඩේ පුද්ගලයාට කරලා දීලා අදාළ මුදල ඔබට අරගෙන නිදහසේ Tamanට සේවය සපයන ඕකම කරන මිනිස්සු අද උඟක් ඉන්නවා. මොකද පුතේ මේ කොරෝනා වසංගතය නිසා මිනිස්සුන්ගේ රැකියාව උඟක් නැති වුණානේ නේද? ඔව්. එතකොට රැකියාව නැති වෙච්ච අය දැන් ඒකමත්තේ නැහිගෙන අඩාගෙන නගලන්නේ නැහැ. මිනිස්සු පුතේ විකල්ප හොයනවා. ඒ විකල්ප හැමීමේ ක්‍රමයකට හොඳම සොලියුෂන් එකකින් නිර්මාණය වෙච්ච ආර්ථිකයක් තමයි පුතේ මේ ගිග් ආර්ථිකය කියන්නේ. මොකද අද සමහර මිනිස්සු ඉන්නවා පුතේ මේ රස්සාවල් වලට යනවා ස්ථීර සේවයේ නිරත වෙනවා. ඔය හැර රැකියාව කරනවා. ඒගොල්ලෝ වැඩ නිම කරලා ඉන්නා. රැයට මොකද කරන්නේ? අර වගේ ප්ලැට්ෆෝම් එකකට ගිහිල්ලා නිදහසේ වැඩ කරනවා. සේවය සපයන අමතර ගාණක් හොයා ගන්නවා. බලන්න පුතේ වර්තමානයේ මේ වැඩ කරන පැය ගණන් නම් මෙෂිනී වෙලා තියෙන අපි ඔකට කියනවා ෆ්ලෙක්සිබල් ටයිම් කියලා. ඒ කියන්නේ අද වැඩ කරන පැය සේවා කාලය වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට උදේ 8ට වැඩට යනවනම් 4 වෙනකම් වැඩ කරනවනම් දැන් රස්සාවල් වල දැන් ආයතන වල හදලා තියෙනවා ඔයාට 8ට වැඩට යන්න බැරුව 9ට වැඩට යනවනම් ඔයා 5 වෙනකම් ඉන්න ඕනේ. ඔයා 10ට යනවනම් ඔයා 6 වෙනකම් වැඩ කරන්න ඕනේ. බලන්න මේ ෆ්ලෙක්සිබල්. ඔයාට පුළුවන් නම් පාන්දර 5ට යන්න ඕනනම් දෙකලෙන් ටිකතර එන්න පුළුවන්. අද එහෙම ෆ්ලෙක්සිබල් ටයිම් තියෙන මේ රැකියාව තියෙනවා මේ වෙලතපොලේ රැකියාව කරනවා. ඉතින් පුතේ මේ ගිග් ආර්ථිකයට අවස්ථාව හැදුනේ ඔය කියන පොයින්ට් එකේ. මොකද මිනිස්සු වේලාසන තමන්ගේ නියත රාජකාරියට ගිහිල්ලා ගෙදර ඇවිල්ලා ඔන්න කම්පියුටරේ ඔන් කරගෙන ෆ්‍රීලාන්සර් ජොබ් කරනවා. ඒක තමයි පුතේ ගිග් ආර්ථිකය කියන්නේ. ඒක තමයි ගිග් ආර්ථිකය කියන්නේ. ඉතින් ඔයාලට පැහැදිලි ඇති කාරණා. එතකොට අද ස්ථීර රැකියාව කරන උදවියට වඩා අද අපි දකිනවා මේ ගිග් ආර්ථිකය තුළ අමතර ආදායම් ලබා ගැනීම සඳහා කටයුතු කරන මේ ආකාරයේ පුද්ගලයන්. ඔයාටත් මටත් මේ වේදිකා විවෘතයි මේ අන්තර්ජාතික මට්ටමේ ක්‍රියාත්මක වෙනවා. අමතර ආදායම් හොයාගන්න පුළුවන්. ඉතින් මේ ගැන චුට්ටක් දැනගෙන යන්න මේ ගිග් ආර්ථිකය අපි ඉන්නේ අද එහෙම ආර්ථිකයක. ගිග් ආර්ථිකයක. හරි. එනමුත් අපි හතරවෙනි එක සාර්ථකව කතා කරලා ඉවර වෙච්ච නිසා මේ කරුණු තුරුව තියාගෙන අපි යන පස්වෙනි ප්‍රශ්න පුතේ මේක ඇත්තටම MCQ ආකාරයේ ප්‍රශ්නයක්. පුතේ බලන්න ව්‍යාපාර පරිසර බලවේග සාධක සහ ඒවායේ බලපෑම නිවැරදිව සඳහන් කර ඇති ප්‍රකාශය කුමක්ද කියලා වගේ තමයි. අපි එකින් එක පිළිතුරු දිහා බලමු පුතේ ඇත්තටම. මේ ව්‍යාපාරයක පරිගණක ක්‍රියාකර්මයන් අභ්‍යන්තර සාධකයක් වන අතර ඔවුන්ගේ කුසලතා අඩුකම ව්‍යාපාරයට තර්ජනයක් වේ. පුතේ ව්‍යාපාර පරිසරයේ පාඩමටයි අපි මේ ගිහින් ඉන්නේ කියන්නේ ව්‍යාපාර පදනම සහ පරිසරය කියන කොටසේ ව්‍යාපාර පරිසරය කියන කොටසට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. බලමු මෙතනින් අහලා තියෙන මේ ප්‍රශ්නේ හැටියට ඔයාලට මතකයි ව්‍යාපාරයකට ඇල්මක් දක්වන ව්‍යාපාරයේ කටයුතු සඳහා උනන්දුවක් දක්වන පාර්ශවවලට අපි කියනවා ඇල්මැති පාර්ශව. එහෙනම් ව්‍යාපාරයකට ඔහොම වටපිටාව නිර්මාණය වෙන්නේ ඇල්මැති පාර්ශවයක්. ඒ ඇල්මැති පාර්ශවයන් නියෝජනය කරන පරිසරය තමයි ව්‍යාපාර පරිසරය. එතකොට පුතේ ව්‍යාපාර පරිසරය තුළ ඔයා දකින්න පුළුවන් ඔයාට විවිධ අවස්ථා තියෙනවා. තර්ජන තියෙනවා. අභ්‍යන්තරව නම් ශක්තියෙන් තියෙන්න පුළුවන්. ශක්තියෙන් සහ දුර්වලතා තියෙන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ වෙනකොට ඒව දන්නවා. ශක්තියක් කියන්නේ අභ්‍යන්තර හිතකර සාධකයක්. දුර්වලතාවයක් කියන්නේ අභ්‍යන්තර පරිසරයේ තියෙන අහිතකර සාධකයක්. අවස්ථාවක් කියන්නේ ව්‍යාපාරයේ බාහිර පරිසරයේ තියෙන හිතකර අවස්ථාවක්. හිතකර සාධකයක්. තර්ජනයක් කියලා කියන්නේ බාහිර පරිසරයේ තියෙන අහිතකර සාධකයක්. පාඩේ ඒත් එක්කම මම කියනවා ව්‍යාපාර පරිසරය අපි වර්ගීකරණයක් කරනවා පුතේ කළමනාකරණ ප්‍රවේශය මත සහ අලෙවිකරණ ප්‍රවේශය මත. කළමනාකරණ ප්‍රවේශය මත ව්‍යාපාරයේ වර්ගීකරණය කරොත් ඔයාලට පේනවා අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය කියලා තමයි ඔයාලට
වර්ගීකරණය කරන්න පුළුවන් වෙන්නේ. නමුත් පුතේ අවධීකරණ ප්‍රවේශය මත වර්ගීකරණය කළොත් ඒක වෙන්නේ සූක්ෂම පරිසරය සහ සාර්ව පරිසරය කියලා. බලන්න මේ අලලීකරණ ප්‍රවේශය මේක කලමනාකරණ ප්‍රවේශය මේව ඉගෙන ගන්න නැත්නම් දැන් තේරුම් ගන්න. ඒවා සමහර ලාවට අතපත ගන්න ගිහින් ඇති. මේක තමයි වර්ගීකරණය වෙච්ච විදිහ. ඔක තේරුම් ගන්න. හරි. මේ සියලු කාරණාත් එක්ක අපි බලමු පුතේ අපේ පිළිතුරු. පුතේ ව්‍යාපාරයක පරිගණක ක්‍රියාකර්මයන් අභ්‍යන්තර සාධකයක් තමයි. ඔවුන්ගේ කුසලතා අනුකම ව්‍යාපාරයට තර්ජනයක් වෙන්නේ කොහොමද? තර්ජනයක් කියන්නේ බාහිර පරිසරයේ ඉන්න අහිතකර දෙයක් නේ. මේ අභ්‍යන්තර පරිසරයේ ඉන්නේ යාමකට අභ්‍යන්තර සාධකයක්. එහෙනම් එයා කොහොමද තර්ජනයක් වෙන්නේ? නේ? එහෙනම් අපිට මේ පිළිතුර බාර ගන්න බෑ. තර්ජනයක් නෙමෙයි පුතේ දුර්වලතාවයක්. නේ? දුර්වලතාවයක්. හරි. එහෙනම් පුතේ බලමු අපි තරගකරුවන් වැඩිවීම ව්‍යාපාරයේ තර්ජනයක්ලු. හරි. තරගකරුවෝ ඉන්නේ ව්‍යාපාර පරිසරයේ එළියේ. ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයේ එළියේ. හරි. තර්ජනයක් තමයි. ඒ ආසන්න බාහිර පරිසර බලවේගයක්ද? තරගකරුවන් ආසන්න පරිසරය නියෝජනය කරනවාද? ඔන්න පුතේ. ඔයාලට මතක ඇති. මතක ඇති. පුතේ සූක්ෂම පරිසර නිර්මාණය වෙන සූක්ෂම පරිසරය කියලා කියන්නේ අභ්‍යන්තර පරිසරය සහ ආසන්න පරිසරය යන පරිසර වර්ග දෙකේ එකතුව. එහෙනම් පුතේ මෙයා ඇත්තටම තරගකරුවා ඉන්නේ අපිට ඈතින් තමයි. නමුත් හුඟක් ඈතින් නෙමෙයි. සාර්ව පැත්තකින් නෙමෙයි. සාර්ව පරිසර බලවේගයක් නෙමෙයි. යා ළඟයි අපිට. එහෙනම් ඒ ආසන්න පරිසරය. එහෙනම් පුතේ මට පිළිතුරු විදිහට ඔයාලට දෙන්න පුළුවන් වෙන්නේ උත්තර අංක 2 මේක හරි. නේ? තර්ජනයක් තමයි තරගකරුවා වැඩි වෙන එක. ඒ වගේම මේක ආසන්න පරිසර සාධකයක්. විදේශ විනිමය අනුපාතයේ පහත වැටීම අපනයනකරුවන්ට අවස්ථාවක්ලු වෙන්න පුළුවන්. එය ආසන්න බාහිර පරිසර බලවේගයක්ද? බාහිර පරිසර සාධකයක්. පුතේ ආසන්න දෙයක ආසන්න වෙන්නේ කොහොමද? විදේශ විනිමය අනුපාතය. පුතේ විදේශ විනිමය අනුපාතය නිරූපණය වෙන්නේ ඔයාලට මතක ඇති ආර්ථික පරිසරය කියන සාර්ව පරිසරය නියෝජනය වෙනවා විදේශ විනිමය අනුපාතය කියන විචාරය. ඔයගොල්ලන්ට මතක ඇති ඔයගොල්ලෝ සාර්ව පරිසරය පාඩම් කරගන්නේ කොහොමද? ඉංග්‍රීසි අකුරු කිහිපයකින් වෙන කට්ටිය ඕනනම් වෙන ක්‍රමවේද වලට මේක පාඩම් කරලා තියෙන්න පුළුවන්. කමක් නැහැ. නමුත් පුතේ ක්‍රමවේදය තමයි මේ අපි බාහිර පරිසරය පාඩම් කරගන්නේ. past tense කියන අකුරු past tense කියන වචනේ. ඒක නිරූපණය කරන අකුරු කීපයක් මොනවද? P E S T N G L. හරි? ඔන්න මේ පරිසරයන් ටික. ඉතින් පුතේ බලන්න P වලින් අදහස් කරන්නේ political environment. ඒ කියන්නේ දේශපාලන පරිසරය. E කියන්නේ economic environment. ඒ කියන්නේ ආර්ථික පරිසරය. S කියන්නේ social environment. හරිද? sociological environment. ඒ කියන්නේ සමාජ හා සංස්කෘතික පරිසරය. මේ දෙකම එකට අපි සාකච්ඡා කරනවා. T තාක්ෂණික පරිසරය වෙන්නේ. N කියන්නේ natural environment. ඒ කියන්නේ ස්වභාවික පරිසරය. T technological environment. G කිව්වම පුතේ global environment. ඒ කියන්නේ ගෝලීය පරිසරය. L කියන්නේ legal environment. ඒ කියන්නේ නෛතික පරිසරය. හරිද? මේට අමතරව ඔයගොල්ලෝ දන්නවා D අපිට මේ මෙතන P E S T N D G L කියලා D කියන්නේ ප්‍රජා පරිසරය demographic environment. හරි? එතකොට මේ විදිහට ඔයාට හරි ලේසියෙන් සාර්ව පරිසර බලවේග ටික පාඩම් කරගන්න පුළුවන්. හරිද? එහෙනම් පුතේ මේ මම කතා කරපු විදේශ විනිමය අනුපාතයේ ඉන්නේ මේ E කියන එක්කෙනා ඇතුළත. ඒකේ ප්‍රධානම විචල්‍යය foreign exchange rate එක. විදේශ විනිමය අනුපාතය මම පිළිගන්නේ නැහැ මේක ආසන්න පරිසර බලවේගයක් නෙවෙයි. එහෙනම් පිළිතුර මම බාර ගන්න නැහැ තුන්වෙනි උත්තරේ. එහෙනම් පුතේ ඔන්න බලන්න. ඒකත් කතා කරපු හින්දා මූල්‍ය ආයතන සාර්ව පරිසර බලවේගයක්ලු ඔවුන්ගේ දැඩි තරඟකාරීත්ව ව්‍යාපාරයේ අවස්ථාවක්ලු මොන පට්ටකල් බොරුවක්ද ඈ මූල්‍ය ආයතන සාර්වද මූල්‍ය කියන්නේ අපේ ආසන්න පරිසරයක් ඈ එතකොට ඔවුන්ගේ දැඩි තරඟකාරීත්ව ව්‍යාපාර වලට අවස්ථාවක්ද ඒක තර්ජනයක් නෑනේ උන් වැඩි ව්‍යාපාර ලෝකෙට එනවා කියන්නේ ඒකට ලොකු තර්ජනයක් එහෙම නැද්ද අනිවාර්යයි එතකොට සංවිධාන ව්‍යුහය තුළ සංනිවේදනයේ නිසි පරිදි සිදුවීම සංවිධානයේ ශක්තියක්. හරි. පිළිගන්නකො සංවිධාන ව්‍යුහය කියලා කියන්නේ සංවිධානයේ ගොඩනැගිලා තියෙන බලතල කාර්ය
එය ආසන්න පරිසර බලවේගයක්ද? පුතේ සංවිධාන වීම ආසන්න පරිසරයක්. ආසන්න පරිසර බලවේගයක් නෙමෙයි. ඒක අභ්‍යන්තර පරිසර බලවේගයක්. එහෙනම් මට මේ පිළිතුරක් බාර ගන්න බෑ. මගේ පිළිතුර වෙන්නේ උත්තර අංක 2. මට පැහැදිලි. හරි. එහෙනම් පුතේ අපි යන්නේ ඊළඟ කොටසට. ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කිරීම සඳහා මේ අපේ 6 වෙනි ප්‍රශ්නේ. මේක පුතේ රචනාමය ප්‍රශ්නයක්. මම මෙතනට මේක ඇදලා දීලා දාලා තියෙන්නේ මේක ව්‍යාපාර පරිසර නියෝජනය කරන නිසා. ව්‍යාපාර පරිසරේ පාඩමේ මම ඊළඟ පාඩේ කිව්වද පාඩම් 4ක් සම්බන්ධයෙන් මට මම මේ අද කතා කරන කඩිනම් පුනරීක්ෂණයේදී සාකච්ඡා කරනවා කියලා. එහෙනම් බලන්න මේ ප්‍රශ්නෙත් පොඩ්ඩක් වැදගත්. ව්‍යාපාරයකට සියලුම පාර්ශ්වයන්ගේ අපේක්ෂා ඉක්මන ආකාරයට සමාජීය වගකීම් ඉටු කළ හැකි ආකාරය පැහැදිලි කරන්න. පුතේ මොකක්ද ව්‍යාපාරයක සමාජ වගකීම කියන්නේ? සමාජ වගකීම කියන්නේ ව්‍යාපාරයක් තමන්ගේ ඇල්මක් ඇති පාර්ශ්වයන්ට සාධාරණයක් ඉටුවන පරිදි කටයුතු කිරීම. වැදගත්ම වචනේ තමයි සාධාරණයක් ඉටුවන පරිදි කටයුතු කිරීම. සමාජ වගකීම කියන්නේ ඒකට. හරිද? ආචාර ධර්ම කියලා තමයි ඉගෙනගෙන නැති. ආචාර ධර්ම කියලා කියන්නේ පුතේ ව්‍යාපාරයක් හොඳ හා නරක පිළිබඳ අවබෝධයකින් යුතුව හොඳ දේ පමණක් ක්‍රියාත්මක කිරීම. ආචාර ධර්ම. පැහැදිලි. ආචාර ධර්ම කියලා කිව්වේ අපි හොඳ හෝ නරක දන්නවා. දැනගෙන අපි ඒක පිළිගන්නවා හොඳ දේ මොකද්ද? ඔයා දන්නවා රැයට නිදා ගන්න කලින් දෙමාපියන්ට වැඳලා නිදා ගන්න එක හොඳ දෙයක්. නරක දෙයක් දන්නවා. දෙමාපියන්ට ගහන වයින් එක නරක දෙයක්. ඒක දැනගෙන ඔයා හොඳ දේ පමණක් නම් ක්‍රියාත්මක කරන්නේ ඒක ආචාර ධර්ම. පැහැදිලිද? එහෙනම් මම දැන් කතා කරන්නේ සමාජ වගකීම ඉටු කළ හැකි ආකාරය පැහැදිලි කරන්න කියලා. බලන්න ගනුදෙනු කරුවන්ට සමාජීය වගකීම් ඉටු කිරීමේදී එනම් හානියවම වන ගුණාත්මක භාණ්ඩයක් හෝ සේවාවක් සාධාරණ මිලට ලබා දීමේදී සේවකයන්ට ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් හා නිකුත් පහසුකම් ලබා දීම, අයිතිකරුවන්ට ප්‍රමාණවත් ආර්ථික ප්‍රතිලාභත් කර දීම, මෙන්ම සමාජයේ පරිසර හිතකාමී ලෙස කටයුතු කිරීම. හරිද? අනෙක් පාර්ශ්ව වෙතට අවාසිදායක තත්ත්වයක් ඇති නොකර සෑම පාර්ශ්වයක්ම අපේක්ෂා ඉටු කරන පරිදි කටයුතු කිරීම තමයි අපේ ඇත්තටම සියලු පාර්ශ්වයන්ම තෘප්තිමත් කරනවා කියලා කියන්නේ. මොකද සමාජ වගකීමේ පාර්ශ්ව ඉටු කළ යුතු පාර්ශ්ව කීපයක් තියෙනවානේ. ඒ හතර මේ වාගද තියෙනවා බලන්න. එක පැත්තකින් ගනුදෙනු කරුවෝ. අනිත් පැත්තෙන් සේවකයෝ. අනිත් පැත්තෙන් අයිතිකරුවෝ. අනිත් පැත්තෙන් සමාජය සහ පොදු පරිසරය. ඔයාලට මතක් වෙන්න ඕනේ සමාජ වගකීමේ ශ්‍රේෂ්ඨ හතරයි. ගනුදෙනු කරුවන්ට ඇති සමාජ වගකීම, සේවකයන්ට ඇති සමාජ වගකීම, අයිතිකරුවන්ට ඇති සමාජ වගකීම සහ මොකද්ද? සමාජයට සහ පොදු පරිසරයට ඇති සමාජ වගකීම කියලා සමාජ වගකීමේ ශ්‍රේෂ්ඨ හතරක් තියෙනවා. ඔයාලට මතක ඇති. එහෙනම් මේ හතර ගැන ඔයාගේ උත්තරේ තිබිය යුතුයි. එකක් දෙකක් ගැන තියලා මුළු ලකුණු බලාපොරොත්තු වෙන්න එපා පුතේ. ලකුණු 4කට ලියනවා නම් සියලු තොරතුරු ඔබ විසින් ප්‍රශ්නයට අදාළව පිළිතුරේ ලිවිය යුතුයි. නේ? අනිවාර්යයෙන්ම ලියන්න. පුතේ බලන්න ඒකට අමතරව දීලා තියෙන එක මේ අයිතිකරුවන්ගේ සමාජීය වගකීම් ආරක්ෂා කිරීමේදී එනම් ඔවුන්ට සාධාරණ ඉපයීමක්. ඉපයීමක් විදිහට ඇත්තටම ලාභයක්. අයිතිකරුවෝ බලාපොරොත්තු වෙන ප්‍රතිලාභයක. අකර දීමේදී අනෙක් පාර්ශ්වවල එනම් ගනුදෙනු කරුවන්ට සාධාරණ මිලට භාණ්ඩ ලබා දීම. ඔන්න බලන්න පුතේ ගනුදෙනු කරුවන්ගේ නායකයෙක් විලා තියෙනවනේ. ඊළඟට සමාජය ගැන කියවිලා තියෙනවා. මොකද ප්‍රජා සත්කාර සේවා ලබා දීම. දැන් අපි දකිනවා නේද මේ සිරස ටීවී එක දෙරණ මනුසත් දෙරණ කියලා වැඩමුළු පවත්වනවා. සිරස කියනවා ගම්මැද්ද. පුතේ ඒ මොනවද පහසුකම් සැලසීම සමාජ වගකීම වෙනවා. බලන්න මේ පිළිතුරේ තියෙන ගුණාත්මකතාවය. මේ බලන්න ඔයාලට හිතේ එකම එක ලියවිලා කියලා. එකම එක ලියවිලා නෑ මෙතන. මෙතන කියවිලා තියෙන පුතේ මේ ඒකේ මොකද්ද? අඩංගු කාරණා විවිධ ක්‍රමවේද දෙකකින් මේ යූස් කරලා. ඇත්තටම මේ ක්‍රමවේද දෙකකින් ඔයාලට ලස්සන අදහසක් ගන්න පුළුවන්. ඔයාගේ උත්තරයක් ලියද්දී. ඔයා උත්තරයක් ලියද්දී ලස්සන අදහසක් ගන්න පුළුවන්. බලන්න මේ පළවෙනි අර්ථකථනය සහ දෙවෙනි අර්ථකථනය. ලස්සනට පිළිතුර විග්‍රහ කරන්න ඕනේ ඔයා. විග්‍රහ කිරීම කරද්දී පුතේ මේකට අවශ්‍ය වෙන දැන් සමාජ වගකීම ගැන කතා කරමු. එක් ගනුදෙනු කරුවා ගැන කතා කරලා නිකන් ඉන්න බෑ.
අනිවාර්යෙන් අනිත් පැත්ත ගැන ඔබ විසින් කතා කළ යුතුමයි අනිත් තුන් දෙනා ගැන. ඒක එහෙම ඒ කාරණාව විතවා ගන්න. එහෙනම් අපි යන්න අපේ ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න යන්න අපි. පුතේ 7 වෙනි ප්‍රශ්නේ බලන්න. අද මම කතා කරන ප්‍රශ්න පුතේ ඇත්තටම උගක් ප්‍රැක්ටිකල්. ඔයගොල්ලන්ගේ 2021 ඒ ලෙවල් ප්‍රශ්න පත්‍රයේ බොහොම ටාගට් කරපු ප්‍රශ්න කීපයක් තමයි මම මේ අරන් තියෙන්නේ. බොහෝ ව්‍යාපාරවල සමාජ වගකීම් ඉටු කිරීම සැකවුණු ප්‍රචාරණයක් බවට පත්ව ඇත. මෙහි අදහස පැහැදිලි කරන්න ඔයා දන්නවා පුතේ. මනුසත් දෙරණ නැත්තම් දෙරණ නාලිකාව තමන්ගේ ප්‍රවෘත්ති කියන අතරතුර නිවුස් කියන අතරතුර ඒගොල්ලෝ වෙලාවක් වෙන් කරනවා අර ඩේටා ශිෂ්‍යත්ව ලබා දීම ගැන. ඇත්තටම බලන්න ඔය නිකන් අර මේ කොරෝනා කාලේ ඉගෙන ගන්න බැරි ළමයින්ට උදව් කරන මානේ තමන්ගේ නම ප්‍රොමෝට් කරනවා. අද කාලේ දකින්න බැරිද කියන්නේ මොකද? ඒව අද කාලේ දකින්න තියෙනවා. ඉතින් බලන්න සමාජ වගකීම් ඉටු කරද්දී ව්‍යාපාර නාම සම්නමෝ වෙළඳ ලකුණ මුල් කරගෙන එම කාර්ය සිදු කරයි. බලන්න අපි ඒකට දැන් දෙරණේකට කිව්වොත් කොහොමද කියන්නේ? දෙරණ නැනදිරි ඩේටා ශිෂ්‍යත්ව. නැනදිරි නැනදිරි ඩේටා ශිෂ්‍යත්ව. ඒ කියනවාට පැහැදිලිනේ මේගොල්ලෝ මේක තුල යට ප්‍රචාරණයක් තියෙනවා කියලා වල පැහැදිලි. හරි. එහෙනම් පුතේ වාට පේනවා ව්‍යාපාරවල නම සම්නම හෝ වෙළඳ ලකුණු මුල් කරගෙන තමයි කරන්නේ ප්‍රචාරණය. ඇත්තටම සමාජ වගකීම කරනවා කියලා ප්‍රචාරණය සිද්ධ කරනවා. එතකොට බලන්න පුතේ පාසල් ක්‍රීඩා තරග උත්සවවලදී ව්‍යාපාර අනුග්‍රහය දැක්වීම. හරි. දැන් උදාහරණයක් විදිහට පාසල් උත්සවවලදී නෙස්ටමෝල් ආයතනය. නෙස්ටමෝල් කියන්නේ නෙස්ලේ ආයතනය. නෙස්ටමෝල් බ්‍රෑන්ඩ් එක. හරි. නෙස්ලේ ආයතනය උදව් කරනවා. ඊළඟට ඔයගොල්ලන්ට දකින්න හම්බ වෙනවා නෙස්ලේ ආයතනයේ තවත් බ්‍රෑන්ඩ් ස්මයිලෝ උදව් කරනවා. හරි. ඊළඟට ෆොන්ටෙරා ආයතනයේ ඇන්කර් උදව් කරනවා. බලන්න කල්පනා කරලා බලන්න මේ මේවා තුළ සැඟවුණු ප්‍රචාරණයක් තියෙනවා. අද කොරෝනා වලින් දුගී දුප්පත් භාවයට තර්ජනයට පත් වෙලා ඉන්න මිනිස්සුන්ට ගිහිල්ලා ආයතන උදව් කරනවා. ඒක තුලින් ඒගොල්ලෝගේ සන්නමත් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ නමත් ප්‍රචාරණය කරගන්නවා. පැහැදිලිනේ කාරණාවනේ. ඔව්. අනිවාර්යෙන් ඒක තමයි කතාව. හරි. එහෙනම් මොකද මේ බලන්න ඉතා කෙටියෙන් මම මේ කාරණාවට අදාළ පොයින්ට් එකක් ඔයාලට දුන්නා. මේක ඔයාලට පුළුවන් තවදුරටත් විස්තරාත්මකව ඉදිරිපත් කරන්න. හරිද? පාඩ කැමති විදිහට මේක ඔයාලට ඉදිරිපත් කිරීම කරන්න පුළුවන්. හරි. ඊළඟට මොකද මම යන්නේ රජය සහ ව්‍යාපාර කියන පාඩමේ තවත් වැදගත්ම කාරණාවක් ගැන කතා කරන්න. බලමු 8 වෙනි ප්‍රශ්නේ. ෆිස්කල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී රජය අනුගමනය කරන උපක්‍රමයක් නොවන්නේ මේක MCQ ප්‍රශ්නයක්. MCQ ප්‍රශ්නයක්. පුතේ ඔයාලට මතකයි රජය හා ව්‍යාපාර පාඩමේදී අපි කතා කරනවා රජයේ ප්‍රධානම ප්‍රතිපත්ති දෙකක්. ප්‍රතිපත්ති දෙකක් ගැන කතා කරනවා. මොකද්ද? එකක් රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය, අනිත් එක ෆිස්කල් ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් අයවැය ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් බදු කරන ප්‍රතිපත්තිය. ඔය නම් තුනෙන් අපිට ගන්නන්න පුළුවන් ෆිස්කල් ප්‍රතිපත්තිය. පුතේ ෆිස්කල් ප්‍රතිපත්තිය කියන්නේ රාජ්‍ය ආදායමට සහ රාජ්‍ය වියදමට බලපෑම ඇති කරන ප්‍රතිපත්තිය. රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ ඒක නෙවෙයි. රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ මිල ස්ථායීතාවය සහ ආර්ථික ස්ථායීතාවය ඇති කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ප්‍රතිපත්තිය. මේක ක්‍රියාත්මක කරන්නේ රජය තනියම නෙමෙයි, රජය වෙනුවෙන් මහ බැංකුව. හැබැයි ෆිස්කල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ රජයේ මහා භාණ්ඩාගාරය. තේරුම් ගන්න. මහා භාණ්ඩාගාරය. එහෙනම් පුතේ මේ ෆිස්කල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී රජය අනුගමනය කරන උපක්‍රමයක් නොවන්නේ මොකද්ද? උපක්‍රමයක් නොවන්නේ පුතේ නව බදු ඉදිරිපත් කරනවා කියලා කියන්නේ ඇත්තටම රාජ්‍ය ආදායමට නේද බදු කියන්නේ. රාජ්‍ය ආදායමෙන් 80ක් බදුනේ. එහෙනම් නව බදු ඉදිරිපත් කිරීම කියන්නේ ෆිස්කල් ප්‍රතිපත්තියේ සාධකයක්. එහෙනම් මට මේක පිළිගන්න පුළුවන්. උපක්‍රමයක් මේක ඇත්තටම. දැන් ඔයාලා දකින්න මේ දවස්වල බන්දුල අයියා අපේ බන්දුල මෙතුමා නේ අලුත් බද්දක් ගහන්න හදනවා. සමාජ ආරක්ෂණ බද්ද කියලා. රුපියල් ලක්ෂයට වඩා වැඩියෙන් ආදායම් වෙන මිනිස්සුන්ගේ වැටුපට බඩට තට්ටු වෙන්න යන්නේ. 105ක බද්දක් ගන්නවලු. මොකක්ද මේ බද්ද? සමාජ ආරක්ෂණ බද්දක්. එතකොට මේ සමාජ ආරක්ෂණ බද්දක් පැනවීම තුලින්
ඒගොල්ලෝ කරන්නේ පුතේ ඇත්තටම ෆිස්කල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. අයවැය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. රජයේ ආදායම් සොයා ගැනීම. ඉතින් හරිනේ. නේ ආදායම් හොයාගන්න බදු ඉදිරිපත් කරන්න අලුතෙන්. දැන් ඉස්සරහ තිබ්බ ඇඟපද්ද බලුපද්ද තියෙන යකාගේ ඔක්කොම බදු තිබ්බා. නේ? ඔන්න කාරණා පැහැදිලිද? පුතේ බලන්න යටිතල පහසුකම් සඳහා රාජ්‍ය වියදම් සඳහා වැඩි වෙන් කිරීම කරනවා නම් පුතේ රාජ්‍ය වියදම් සහ රාජ්‍ය ආදායම් සඳහා බලපාන ෆිස්කල් ප්‍රතිපත්තියනේ. එහෙනම් මේ යටිතල පහසුකම් කියන්නේ මහා මාර්ග වෙන්න පුළුවන්, රෝහල් වෙන්න පුළුවන්, නිවාස සංකීර්ණ වෙන්න පුළුවන්, රජයේ ගොඩනැගිලි වෙන්න පුළුවන්. මේවට තමයි යටිතල පහසුකම් කිව්වේ නේ. සංනිවේදන ජාලය, ප්‍රවාහන ජාලය වෙන්න පුළුවන්. එතකොට ඒව සඳහා රාජ්‍ය වියදම් සඳහා වෙන් කිරීම වැඩි කරනවා නම් ඒකත් උපක්‍රමයක්. අනිවාර්ය ෆිස්කල් ප්‍රතිපත්ති උපක්‍රමයක්. ආයෝජන මණ්ඩලය වලින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා පෞද්ගලික අංශයේ දිරිමත් කිරීම. පෞද්ගලික අංශයේ දිරිමත් කිරීම කියන්නේ පුතේ ඒක රජයේ ආයෝජන මණ්ඩලයේ එවකට බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් BOI එක විසින් ක්‍රියාත්මක කරන විවිධ ව්‍යාපෘති ඒවට පෞද්ගලික අංශයේ දිරිමත් කිරීම ෆිස්කල් ප්‍රතිපත්ති අනුව. හරිද? එතකොට මට මේ පිළිතුර මේ අදාළ කරගන්න බෑ. මොකද ෆිස්කල් ප්‍රතිපත්ති කිව්වේ රාජ්‍ය ආදායම රාජ්‍ය වියදමට මේ බලපෑම් කරන ප්‍රතිපත්ති. එහෙනම් මේ ව්‍යාපාර දිරිමත් කරලා රජයේ ආදායම් වැඩි වෙනවා. හරිද? හැබැයි ඊළඟ ප්‍රශ්න උත්තරේ බලන්න හතර. දේශීය ව්‍යාපාර සඳහා රජය මගින් මූල්‍ය පහසුකම් සපයීම. ඉතින් මූල්‍ය පහසුකම් සපයනවා කියලා කියන්නේ විවිධ ණය යෝජනා ක්‍රම සපයනවා. මේ ණය යෝජනා ක්‍රම සපයන්නේ පුතේ ශ්‍රී ලංකා මහ බැංකුව හරහා. රජය කියනවා අද හෝටල් ශාස්ත්‍රය වැඩිලා. අද සංචාරක ශාස්ත්‍රය වැඩිලා. අද කුඩා ව්‍යවසායකයෝ වැඩිලා. ඒගොල්ලන්ට ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්න. එහෙනම් පුතේ ඒක වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙවනවා. ඒ කියන්නේ රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය. එහෙනම් පුතේ මූල්‍ය පහසුකම් සැපයීම පිළිතුරු විදිහට මට බාර ගන්න පුළුවන් මේක ෆිස්කල් ප්‍රතිපත්තියට නෙමෙයි අදාළ වෙන්නේ මොන ප්‍රතිපත්තියද? රජයේ මූල්‍ය ප්‍රතිපත්තියට. හරිනේ? හැබැයි පස්වෙනි එක තුල අපිට තියෙනවා පුතේ රජය මගින් ඉන්ධන ආනයනය සඳහා වැට් බදු අඩු කිරීම. බදු තියෙනවා. බදු කියන්නේ පුතේ රාජ්‍ය ආදායම. බදු ගහලා තමයි රාජ්‍ය ආදායම මේ රජය විසින් තර කර ගැනීම කරන්නේ. එහෙනම් උත්තර අංක 4 තමයි මම මේ ප්‍රශ්නේදී ඔබට නිර්දේශ කරන පිළිතුර වෙන්නේ. හරි. එක ප්‍රශ්නකින් කතා කරලා අපි ඊළඟ සැසිවලදී තව ප්‍රශ්න කතා කරමු අනිවාර්යයෙන්ම. නමුත් මේ කලිනම් පුනරීක්ෂණය නිසා අපි සාකච්ඡා කිරීම කරන්නේ සීමිත ප්‍රශ්න ප්‍රමාණයක්, වැදගත් සීමිත ප්‍රශ්න ප්‍රමාණයක්. උදේ බලමු 9 වෙනි ප්‍රශ්නේ. අපෙන් සීමිත සමාගමක ලක්ෂණයක් නොවන්නේ මේ අතරින් කුමක්ද? පුතේ ඔයාලට මතකයි සමාගම් වර්ගීකරණය තුළ සමාගම් බෙදනවා පුතේ අපි සීමිත සමාගම්, ඒ කියන්නේ සීමා සහිත සමාගම්, අසීමිත කියන්නේ සීමා රහිත සමාගම්, අපෙන් සීමිත සමාගම් කියලා. සීමිත වගකීමක් සහිත සමාගම්, සීමා රහිත වගකීමක් සහිත සමාගම් සහ අපෙන් සීමිත සමාගම් කියලා අපි වර්ගීකරණය කරනවා. ඔය වර්ගීකරණය තුළ ඔයාලට හම් වෙන වචනේ තමයි පුතේ මේ අපෙන් සීමිත කියන එක. මොකක්ද මේ අපෙන් සීමිතයි කියන්නේ? පුතේ අපෙන් සීමිතයි කියලා කියන්නේ මේකට ප්‍රාග්ධනයක් යොදවන්නේ නැහැ මිනිස්සු. මූල්‍ය කොටස් ප්‍රාග්ධනයක් නෙවෙයි. අප මුදලක් තමයි ප්‍රාග්ධනයේ විදිහට යොදවන්නේ. ඒ කියන්නේ මම යම් ගොඩනැගිල්ලක් වෙනුවෙන් අප වෙනවා. මම යම් කිසි ණය මුදලක් වෙනුවෙන් අප වෙනවා ආයතනය වෙනුවෙන්. අන්න ඒක තමයි අපි අපෙන් සීමිතයි කියලා කියන්නේ. මම අප වෙනවා මම ආයතනයක් පටන් ගන්න සූදානම් වෙන කෙනෙක්. ඒ කියන්නේ මම අපේ සීමිත සමාගමකට මුදල් ආයතනය කරන්න කැමති කෙනෙක් කියලා හිතන්නකෝ. එතකොට මම අප වෙන්නේ යම්කිසි ප්‍රමාණයක් දක්වා. ඒක සීමිතයි. එතනින් එහාට මම අප වෙන්නේ. සමහර වෙලාවට ණය මුදලක් වෙනවා. සමහර වෙලාවට වත්කමක් මිලදී ගැනීම වෙනවා. අන්න එහෙම අප වෙන සීමිත සමාගමක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. අපේ සීමිත සමාගමක ලක්ෂණයක් වෙන්නේ නැත්te පුතේ බලමු ඒ හරහා අපි ලක්ෂණත් කතා කරමු. මහ ජනතාවට කොටස් නිකුත් කිරීමක් සිදු නොකිරීම ඒක හරි. අපේ සීමිත සමාගම් මම ඔයාලට කිව්වා ප්‍රාග්ධනයේ සම්පාදනය කරගන්නේ කොටස් නිකුත් කරලා නෙමෙයි. නේ මහ ජනතාවට කොටස් නිකුත් කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඊළඟට අවම වශයෙන් සමාජිකයන් දෙදෙනෙකුවත් සිටිය යුතුයි ඒක හරි. අවම වශයෙන් සේවකයන් මේ සමාජිකයෝ දෙන්නෙක් ඉන්න ඕනේ. එක්කෙනෙක්ට තනියෙන් අපේ සීමිත
පුතේ ලාභාංශ බෙදා හැරීමක් සිදු නොකිරීම අපේන් සීමිත සමාගමක් පුතේ පුණ්‍ය සමාගමකට සමානයි. උදාහරණයක් කිව්වොත් කොටස් ශ්‍රී ලංකා කොළඹ කොටස් කියන්නේ ව්‍යාපාර වස්තු හුවමාරු සමාගම කිව්වොත් උදාහරණයක් විදිහට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරු අපේන් සීමිත සමාගම. ඔන්න මම හරියටම නම කිව්වා. හරි. එතකොට පුතේ ව්‍යාපාර වස්තු හුවමාරු සමාගම කිව්වහම මේක අපේන් සීමිත සමාගමක්. මේක පුතේ ලාභාංශ බෙදා හරින්න පිටුව එකක් නෙමෙයි. ලාභාංශ බෙදා හරින්නේ මේවා අභ්‍යන්තරගත වෙනවා. ලාභාංශ අභ්‍යන්තරගත වෙනවා. ලාභ ආයෝජකයන්ට බෙදෙන්නේ නැහැ. මොකද ආයෝජකයෝ කියලා අපේ අපකාරයෝ ටිකක් ඉන්නේ. ඒ කට්ටියට ලාභ බෙදන්නේ නැහැ. ඊළඟට ඇත්තටම පුතේ මම ඔයාලට මෙතනදී ඉතාම වැදගත් විදිහට කියනවා ඔයාලට කතන්දරයක්. අපෙන් සීමිත සමාගමක් නම් ඒක අනිවාර්යයෙන්ම පුණ්‍ය සමාගමක් විය යුතුයි. ලාභ වරුණක් නැතුව ක්‍රියාත්මක වෙන එකක් විය යුතුමයි. එහෙනම් ඔයාලට දැම්මත් උත්තරේ පේනවා පුතේ හතරවෙනි පිළිතුර ලාභ අභිප්‍රාය ඇතිව ආරම්භ කිරීම. මේ ලාභ අභිප්‍රාය ඇතිව ආරම්භ කිරීම වට පිළිගන්න බෑ. ඒක අපේ සීමිත සමාගමක ලක්ෂණයක් නෙමෙයි. එහෙදෙන්නේ. බලමු පස්වෙනි එක. සමාගම ආවර කිරීමේදී එක් සමාජිකයා දායක විය යුතු මුදල සාමූහික ව්‍යවස්ථාවලිය සඳහන් කිරීම. ආදන්නා සාමූහික ව්‍යවස්ථාවලිය ව්‍යාපාරයේ පරමාර්ථ සමාගමේ පරමාර්ථ කොටස්කරුවන්ගේ අයිතිවාසිකම් වගකීම් යුතුයකම් ක්‍රියාපටිපාටි දක්වලා තියෙන සාමූහික ව්‍යවස්ථාවලිය. එතකොට මේ අපේන් සීමිත සමාගමක් පටන් ගන්නකොට ඒ අප වෙන මුදල අප වෙන්නේ කොච්චර ප්‍රමාණයකටද කියන එක සම්බන්ධයෙන් ආයෝජකයෝ සාමූහික ව්‍යවස්ථාවලිය දායක කරලා තියෙනවා. ලියවිලා තියෙනවා. එහෙනම් මේ උත්තරේ හරි. අපිට පිළිගන්න බැරි පිළිතුර වෙන්නේ අංක 4 අපේන් සීමිත සමාගමක් අනිවාර්ය පුණ්‍ය සමාගමක්. ඒක ලාභ අභිප්‍රාය ආරම්භ කරන්න බෑ. ඒක තමයි ලංකාවේ සමාගම් නීතිය. හරි. කාටද හිතුනොත් අපේ සීමිත සමාගමක් ලාභ අරමුණින් පවත්වන්න ඕනේ කියලා එහෙම කරන්න බෑ. සමාගම් නීතිය වෙනස්. අපි යමුද ඊළඟ ප්‍රශ්නට ඔයගොල්ලන්ට එක පැහැදිලි ඇති. මම යන ඊළඟ ප්‍රශ්නේ 10. පහත ප්‍රකාශ අතරින් සීමිත පොදු සමාගමක ලක්ෂණ ඇතුළත් පිළිතුර තෝරන්න. සීමිත පොදු සමාගමක ලක්ෂණ ඇතුළත් පිළිතුර බලන්න. පොදු සමාගමක් කිව්වහම පුතේ ඇත්තටම පළවෙනි උත්තරේ බලමු. වගකීම් අසීමිත වන අතර කොටස් වෙළඳපොලේ ලයිස්තුගත කර ඇත. මේක වගකීම් අසීමිතයිද? පොදු සමාගම වල මෙතනම කියලා තියෙනවා සීමිතයි කියලා. එතකොට වගකීම් අසීමිතයිද? උත්තරේ වැරදි. පිළිගන්න බෑනේ එතනින්. පොදු සමාගමක් පුතේ සීමිත වගකීමක්. වගකීමක් කියන්නේ තමා ව්‍යාපාරය යෙදූ ප්‍රාග්ධනය දක්වා පමණයි බාහිර ණය වෙනුවෙන් වග කියන්නේ. ඒක තමයි සීමිතයි කියලා කියන්නේ. සීමිත කියන එකේ සීමිත වගකීම කියන එකේ අදහස එච්චරයි. යෙදූ ප්‍රාග්ධනය ඉක්මවා පෞද්ගලික දේපල දක්වා වග කියන්නේ නැත. වග කියන්නේ නැත. ඒකයි කතාව. කවුද වග කියන්නේ නැත්තේ? ආයෝජකයෝ, ව්‍යාපාරිකයෝ වග කියන්නේ නැහැ. වගකීම ඊළඟ දෙවැනි උත්තරේ. වගකීම සීමිත වන අතර කොටස් වෙළඳපොලේ ලයිස්තුගත වී නැත. පුතේ පොදු සමාගමක ලක්ෂණයක්. වගකීම සීමිතයි. හැබැයි කොටස් වෙළඳපොලේ ලයිස්තුගත නොවී නම් පුළුවන්. මොකද ලයිස්තුගත නොවූ පොදු සමාගම්, ලයිස්තුගත පොදු සමාගම් කියලා තියෙනවා. ඒක හරි. අපි බලමු. හරිද? සීමිත පොදු සමාගමක ලක්ෂණ ඇතුළත් පිළිතුරු නැහන්නේ. අපි පොඩ්ඩක් මෙයාව තියමු. අවම සමාජික සංඛ්‍යාව එකක් සහ උපරිමයේ 50යිලු. පුතේ අවම සමාජික සංඛ්‍යාව 1යි උපරිමයේ 50යි වෙන්නේ පොදු සමාගම් වලද? පොදු සමාගම් වල සමාජික ප්‍රමාණය අසීමිතයි. උපරිම සමාජික ප්‍රමාණය අසීමිතයි. අවම වශයෙන් දෙන්නෙක් අවශ්‍යයි. උපරිමයේ අසීමිත ප්‍රමාණය. එතකොට මට මේක පිළිගන්න බෑ. මේක පෞද්ගලික සමාගමක අදාළ පිළිතුරක්. එහෙනම් අවම අධ්‍යක්ෂකවරු සංඛ්‍යාව 1ක් සහ උපරිමයේ අසීමිතය. හරිද? ඒ මොකක්ද ඒ කතාව? 1යි උපරිමයේ අසීමිතයි. පොදු සමාගමක අවම අධ්‍යක්ෂකවරු සංඛ්‍යාව අපිට අවම වශයෙන් අධ්‍යක්ෂකවරු දෙදෙනෙක්වත් සිටිය යුතුයි. නේ? එහෙනම් අවම අධ්‍යක්ෂකවරු සංඛ්‍යාව දෙදෙනෙක්වත් සිටිය යුතුයි. සීමිත පොදු සමාගමක නම් නේ එක්කෙනෙක් ඉන්න බෑ. එහෙනම් මට මේක පිළිතුර බාර ගන්නත් බෑ. වගකීම සීමිත වන අතර කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වී ඇත. හරිද? පුතේ අතරම වගකීම සීමිතයි තමයි.
මේ පොදු සමාගම් බොහෝ දුර කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වෙලා තියෙන්න පුළුවන්. එහෙනම් මට පිළිතුරු අංක 5 උත්තරේ විදියට කියන්න ඔයාලට පුළුවන්. හරිද? කොට කියන්න පුළුවන්. පොදු සමාගමක් නේ. ඔන්න පිළිතුරු අංක 5 මම නිර්දේශ කරනවා ඔයාලට පිළිතුර විදියට. හරිනේ? එහෙනම් අපි කොහොමද යන්නේ 11 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් බලන්න ඔයාලට පේනවා ඇති මේක මේ විශේෂ ප්‍රශ්නයක් පහත සඳහන් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා බලපත්‍ර ලබා ගත යුතු ආයතන සඳහන් කරනවා ආයතන දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම මේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලපත්‍ර ලබා ගන්න ඕනේ මොන වගේ ආයතන වලින්ද බලන්න මේ ඔයා ලියාපදිංචි මූල්‍ය සමාගමක් පිළිටවන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මූල්‍ය සමාගමක් කියන්නේ පුතේ ඔයා දන්නවා මහ ජනතාවගේ තැන්පතු බාර ගැනීමේ හැකියාවක් නැති හරිද යම් සේවාවක් සැපයීමක් සිදු කරන මූල්‍ය සමාගම පුතේ මූල්‍ය සමාගමක් නම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අවසරය ලබා ගත යුතුයි බලපත්‍ර ලබා ගත යුතුයි ඒ වගේම මුද්‍රණාලයක කියන්නේ ප්‍රෙස් එකක් කරනවා නම් ඒක ජාතික ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුව තුලින් බලපත්‍රයක් ලබා ගන්න වෙනවා ඊළඟට විදේශ රැකියා නියෝජිත ආයතනයක් නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතු ඉන්න එකකට රාජ්‍ය ආයතනයක් ඊළඟට ආගන්තුක නිවාසයක් ගත්තොත් ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්න ඔය වැඩිහිටි නිවාස එහෙම නැත්නම් අපි ගත්තොත් ඔය මේ ආගන්තුක පුද්ගලයන්ට නවාතැන් සපයන ස්ථාන අනිවාර්යයෙන්ම පුතේ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය තුල අවසර ලබා ගැනීම සිදු කරන්න ඕනේ. ඊළඟට ගුවන් විදුලි සේවාවක් සපයන කෙනෙකුන් වෙන්න නම් ඒ කියන්නේ ගුවන් විදුලි සේවාවක් සපයන FM නාලිකාවක් ආරම්භ කරනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශය තුලින් එහෙම නැත්නම් විදුලි සංදේශන නියාමන කොමිසමේ අවසරය ලබා ගන්න ඕනේ. ඒක තමයි කතාව. පුතේ ඊළඟට ඔයගොල්ලෝ දන්නවා ෆාමසි ෆාමසියක් බටහිර ඖෂධ ලැබිසලක් ඔයා ආරම්භ කරන්න කැමති නම් ඒක අනිවාර්යයෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරිය තුලින් බලපත්‍රයක් ලබා ගන්න ඕනේ. ඖෂධ නියාමන අධිකාරිය. ඊළඟට රක්ෂණ සමාගමක් ඉන්ෂුරන්ස් කම්පැනි එකක් ආරම්භ කරන්න කැමති කෙනෙක් නම් දැන් ඔය කියන සොෆ්ට්ලොනික් ඉන්ෂුරන්ස් කියයි සෙලින්කෝ ඉන්ෂුරන්ස් එක එක ඉන්ෂුරන්ස් සමාගම් තියෙනවා MBSL කියලා ඒවා තිබ්බා එක එක ඉන්ෂුරන්ස් ඊගල් රක්ෂණ සංස්ථාව කියලා එකක් තිබ්බා ඒවා දැන් හොයාගන්නවත් නැහැ හරි ඔන්නේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙන් ඒකට අවසරය ගන්න ඕනේ ඊළඟට රියදුරු පුහුණු පාසලක් ලර්නර්ස් එකක් ඔයගොල්ලෝ ලයිසන් ගන්න ගියේ ලර්නර්ස් එකකට ඒ වගේ එකක් අනිවාර්යයෙන්ම මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් බලපත්‍රයක් ලබා ගත යුතුයි හරි ඊළඟට නියෝජිත තැපැල් කාර්යාලයක් පිටවන්න කැමති කෙනෙක් නම් ඔන්න ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඒ සඳහා අවසර ලබා දෙනවා. හරි මේ බලන්න මේ සමහර දේවල් ඇත්තටම හරි ආරම්භ කිරීම සඳහා මේ කියන දේවල් මේ ආයතන වලින් අනිවාර්ය බලපත්‍ර ලබා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේවා නීති විරෝධී වෙන්නේ නැහැ. නීති විරෝධී වෙනවා. හරි. එහෙනම් අපිට ඔයාලට පේනවා ඇති මේ ස්ලයිඩ් එකේ ඔයාලට පැහැදිලිව දාලා තියෙනවා ඒකට අදාළව ආයතනය. එහෙනම් අපි 12 වෙනි ගැටලුවට 12 වෙනි ප්‍රශ්නේ මොකක්ද බලන්න ඉතා වැදගත්. බලමු සමූපාකාර සමිතියක් ලියාපදිංචි කිරීමේදී සමූපාකාර සංවර්ධන කොමසාරිස් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන්නේ. පුතේ සමූපාකාර සමිතියක් කියලා කියන්නේ ඔයා දන්නවා ලාභ අරමුණු කර නොගත් නමුත් පෞද්ගලික අංශය නියෝජනය කරන සංවිධානයක්. සමූපාකාර සමිතියක්. එතකොට පුතේ මේ සමූපාකාර සමිතියක් පිළිටවගන්නේ සමාජිකයෝ තම තමන්ගේම සුබ සාධනයට සමාජිකයන්ගේ අරමුදල් වලින් හැදුම්පත් සමාජිකයන්ටම ණය සැපයීම මූලික කරගත් සමාජික සුබ සාධනය අරමුණු කරගත් ආයතනයක් තමයි සමූපකාරයක් කියන්නේ. එතකොට ඔයාලට මතකයි මේ සමූපකාර ආරම්භය සිද්ධ වෙන්නේ පුතේ මේ මැන්චෙස්ටර් නුවර රොච්ඩේල් කියන ගම්මානයකින් ඇත්තටම සමූපකාර සංකල්පය මේ ලංකාවට එන්නේ ඉංග්‍රීසියේ කාලෙදී. එතකොට මේ ඉංග්‍රීසියේ කාලෙදී මේ සමූපකාර සංකල්පය ආයතනයේ මුලින්ම අදටත් ඒ සමූපකාර සමිතිය තියෙනවා මම හිතන්නේ මේ වැල්ලවලපත්තුවේ සමූපකාර සමිතියක් තමයි ලංකාවේ පළවෙනි සමූපකාර සමිතිය. මේක තියෙන ඇත්තටම මේ ගාල්ලට යද්දී. හරිද? ගාල්ලට යද්දී කියන්නේ වැල්ලවලපත්තුවේ හික්කඩුව පැත්තට. හරිද? එතකොට ඔයගොල්ලන්ට උඩ අදටත් ගේන් එක බලන්න පුළුවන් සමූපකාර සමිතිය. හරි? දැන් මෙතන ප්‍රශ්නෙත් අහන්න පුතේ සමූපකාර සමිතියක් ලියාපදිංචි කරද්දී සංවර්ධන කොමසාරිස් වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන ලියවිල්ල කුමක්ද? බලන්න. අතුරු ව්‍යවස්ථාවේ පිටපත් දෙකක්. මොකක්ද මේ අතුරු ව්‍යවස්ථාව? සමිතියේ සමාජිකයෝ එකතු වෙලා තමන්ගේ සමිතියේ
පරමාර්ථ ඒ සමිතියේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේ සියලු දේවල් එකතු කරගනිමින් හදපු ව්‍යවස්ථාවලිය. සභාපති කවුද? ලේකම් කවුද? මේ හැම දෙයක්ම පිළිබඳව මේක තුල සඳහන් වෙනවා. එතකොට මේක පිටපත් එකක් නෙමෙයි දෙකක් අවශ්‍යයි. කොමසාරිස්ට බාර දෙන්නේ. ඊළඟට යෝජිත ආර්ථික කටයුතු වල යෝග්‍යතා වාර්තාව අනිවාර්යයෙන් අවශ්‍යයි. සමුපකාර සමිතියකට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ දන්නවද මේ දෙවෙනි එක මොකක්ද කියලා? මේ සමුපකාර සමිතියක් පිහිටවීමේ ආර්ථික යෝග්‍යතාවය කුමක්ද? ආර්ථික යෝග්‍යතාවයක් තියෙනවා. දැන් මේ අතරම උගා නාගරික හොඳ දියුණු පැලැන්තේ මිනිස්සු ඉන්න තැන්වල සමුපකාර සමිති දාලා වැඩක් නැහැ. ආර්ථික යෝග්‍යතාවයක් නැහැ නේද ඒකේ? එහෙනම් ආර්ථික යෝග්‍යතාවය බලන්න ඕනේ. ඒ යෝග්‍යතාවය බලලා තමයි මේක ලියාපදිංචි කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඊළඟට යෝජනා සම්මත වූ වාර්ෂික මහසභා වාර්තාව අනිවාර්යයෙන්ම අපිට අවශ්‍යයි. ඒ කියන්නේ තුන්වෙනි පිළිතුර ඕනේ. මහසභා වාර්තාව අනිවාර්යයෙන් අපිට අවශ්‍යයි. හැබැයි සමිතිය පිහිටි ස්ථානයට ළඟා වෙන මාර්ගසිතියම ඒ කියන්නේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීවරු එනවා සමුපකාර සමිතියේ වැඩ ටික වෙනවද කියලා බලන්න. හරියට වෙනවද කියලා බලන්න එනවා. එතකොට ඒකට ගමන් ගන්න මාර්ගසිතියම අනිවාර්යයෙන්ම දෙක. සමහර සමුපකාර සමිතිය අපි දැකලා තියෙනවා හද්ද කැලවල් වල තමයි ගියේ. හරිද? හද්ද කැලවල් වල තියෙනවා. එතකොට සමුපකාර සංවර්ධන නිලධාරීවරු සාරි ගහගෙන පරිත්‍යාග යනවා මේ ළඟ තියෙන ඒ සමුපකාර සමිතිය ඔබලා මාර්ගසිතියම ඕනේ. හැබැයි පුතේ අන්තිම එකේ පොඩි වැරද්දක් තියෙනවා. බලන්න. ඉල්ලුම් පත්‍රයේ ලක්ෂණක් දක්වූ සමාජිකයන්ගේ පෞද්ගලික තොරතුරු ගුණ මගුලකටද? පෞද්ගලික තොරතුරු කොමසාරිස්වරයාට මොකටද? ගෑනු කී දෙනෙක් හිටියද? මිනිස්සු කී දෙනෙක් එක්ක හිටියද කියන එක නෙමෙයි මේ ඒක වැඩක් නැහැ. සමුපකාර සංවර්ධන කොමසාරිස්ට පෞද්ගලික තොරතුරු වැඩක් නැහැ. නේ? එහෙනම් පුතේ මේක මට පිළිගන්න බෑ. උත්තරාංක 5 තමයි මම පිළිගන්න උත්තරේ. පේනවනේ? ඉල්ලුම් පත්‍රයේ අත්සනක් ලැබූ සමාජිකයන්ගේ පෞද්ගලික තොරතුරු ඒක මට බලන්න. ඒක අවශ්‍ය නැහැ. පිළිතුරු අංක 5. එහෙනම් අපිට පුතේ දොළොස්වෙනි ප්‍රශ්නේ. සාර්ථකව අවසන් කරනවා. ඊළඟට මම ඔයාලට තවත් වැදගත් ප්‍රශ්නයක් කියන්න හිතා වැදගත් ඒ A-level විභාගෙදී. සමාගම් පනත දන්නවනේ ඔයගොල්ලෝ ශ්‍රී ලංකාවේ? නේ? එතකොට පුතේ සමාගම් පනත 2007 අංක 7 දන්න සමාගම් පනත විවිධ වර්ගයන් තියෙනවා. මම ඒ ඔයගොල්ලන්ට කොහේදී කියන්නේ නැහැ. සමාගම් පනත මගින් වෘත්තීය ශාස්ත්‍රයේ හවුල් ව්‍යාපාර සඳහා සිටිය හැකි උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව සීමා කරලා නැහැ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නේ සාමාන්‍ය හවුල් ව්‍යාපාරයක අවම සමාජිකයන් සංඛ්‍යාව 2යි උපරිම සමාජිකයන් සංඛ්‍යාව 20යි. හැබැයි පුතේ වෘත්තීය හවුල් ව්‍යාපාරවල සමාජිකයන් සංඛ්‍යාව හවුල් ව්‍යාපාර ආඥාපනත මගින් සීමා කරලා නැහැ. එහෙනම් වෘත්තීය හවුල් ව්‍යාපාර ක්‍රියාත්මක කළ හැකි ශේෂ්ත්‍ර දෙකක් සඳහන් කරන්න කියලා අහනවා. පුතේ නීතිඥවරු කිහිප දෙනෙක් එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් දාන්න පුළුවන්. නීතිඥයෝ ඕන ප්‍රමාණයක් සම්බන්ධ කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපරාධ නීතිය, සිවිල් නීතිය, හරි? ඊළඟට ඔය සාමාන්‍ය මේ සිවිල් නඩු ඕවා සම්බන්ධයෙන් විවිධ වැදගත් පුද්ගලයෝ සම්බන්ධ කරගෙන හවුල් ව්‍යාපාරය සිදු කරන්න පුළුවන්. හැබැයි සීමාවක් නැහැ. සමාජිකයෝ ඕන තරම්. ඒ කියන්නේ හවුල්කරුවෝ ඕන තරම් සම්බන්ධ කරගන්න පුළුවන්. පැහැදිලිනේ? ඊළඟට ගණකාධිකාරී ශාස්ත්‍රයේ හවුල් ව්‍යාපාර මේ වෘත්තීය හවුල් ඕන තරම් පුද්ගලයෝ මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. සීමාවක් නැහැ. 20 දෙනෙක් නෙමෙයි හවුල්කරුවෝ. ඊළඟට කොටස් තරගකාර ශාස්ත්‍රයේ හවුල් ව්‍යාපාර විනාශය බ්‍රෝකරින් කම්පැනිස්. ඒ කියන්නේ සමාගම් වල පොදු සමාගම් වල කොටස් වෙළඳපොලේ කොටස් ගැනීම සඳහා පොදු සමාගම් වලට ඒ අවශ්‍ය සහාය ලබා දෙන සහ කොටස් ගන්න කැමති අපි වගේ ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් සපයන ආයතනයක්. මේක සේවා සපයන ආයතනයක්. එහෙනම් කොටස් තරගකාර ශාස්ත්‍රයේ සමාගම් මේ හවුල් ව්‍යාපාර සමාගම් නෙමෙයි හවුල් ව්‍යාපාර අනිවාර්යයෙන්ම තමන්ට ඕන ප්‍රමාණයක් හවුල්කරුවෝ සම්බන්ධ කරගන්න පුළුවන්. හරි. ඉතින් ඉක්මනින් පුතේ අපි බලාගමු ඔයාලට දැන් ඉතා පැහැදිලිව පිළිතුර තේරෙන්නේ නැද්ද? නේ? ඊළඟට මම ආයේ MCQ ප්‍රශ්නයකට පොඩ්ඩක් ගිහින් මේ MCQ එකේ පොඩි රචනාත්මක ගැටලුවකට ගිහින් එන්නම්. බලන්න පුතේ. ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් ලෙස හවුල් ව්‍යාපාර ශාස්ත්‍රය මෙරට තුළ තරම් ප්‍රචලිත නොවන්නේ ඇයි හවුල් ව්‍යාපාර ප්‍රචලිත නැත්තේ? ඇයි දන්නවද පළවෙනි කාරණාව මේ හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයිනේ. ඒ කියන්නේ ණයක් ගත්තොත්
ආයෝජකයෝ ඒක නිතර ගණන් ගන්නෑ. මොකද පෞද්ගලික දේපල කැප කරන්න ඕනේ නෑනේ. ඕනනම් දවස් 15කට ඉරිණි ගිහිල්ලා රක්ෂිත වන්දනාරාගාරගත වෙලා එනවා. අවුලක් නෑ. හැබැයි ඕක අවුලක් වෙන්නේ මුන්ගේ පෞද්ගලික දේපල කැප කරන්න වෙච්ච වෙලාවක් වුණොත් අන්න බඩු කනිස්. හරි? වගකීම අසීමිතයි. එහෙනම් අකණ්ඩ පැවැත්මක් නැහැ. ඒ කියන්නේ අයිතිකරුවන් මැරුණොත් ව්‍යාපාර ඉදිරියට යන්නේ නැහැ. දැන් මැලිබන් ආයතනයේ හිමියම්පුවාමි කියන පුද්ගලයා තමයි ආරම්භ කරන්නේ. එයා නැති වුණා කියලා මැලිබන් සමාගම මැරිලා නැහැ. හිමියම්පුවාමි මැතිතුමා දැන් මේ වෙනකොට ජීවිතුන් අතර නැහැ. හරි? ඊළඟට හවුල්කරුවන් අතර ඇතිවිය හැකි මතභේද හවුල් ව්‍යාපාරයට අහිතකර ලෙස බලපානවා. හවුලක් කරගෙන යනවා, දෙන්නෙක් මරා ගන්නවා, හවුල් ඉවරයි. කොහෙද මුදී හවුලක් යන්නේ එහෙනම්? ඉදිරියට ප්‍රචලිත නෑ ලංකාවේ. හවුල් කරන්න බයයි. එක් හවුල්කරුවන්ගේ ක්‍රියාකලාපය නිසා සියලුම හවුල්කරුවන්ගේ වගකීමට ඒක බැඳෙනවා. අපි ඒකට කියනවා හවුල් ව්‍යාපාරයක තියෙන අනිවාර්ය ගුණාංගවල අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. ඔයාලට මතකයි? කිවිසුමක් තිබීම, පුද්ගලයන් සිටීම, අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය ප්‍රධාන දේවල් වෙනවා. එක් හවුල්කරුවෙක් බීලා බාර වැටලා ඉන්නවා නම් අනිත් හවුල්කරුවන්වත් ඒ ගානට තමයි වැටෙන්නේ. ඒ කියන්නේ එක හවුල්කරුවෙක් පිස්සු වැඩක් අනිත් හවුල්කරුවන් බාරගත යුතුයි. බලන්න. ඊළඟට ලාභයට කිහිප දෙනෙකු දායක වීම නිසා ලාභය වෙදී යනවනේ. ඒ කියන්නේ තනි පුද්ගලෙක්ට ලාභය බාර ගන්න බෑ. ඔන්න. ඊළඟට නීතිමය පුද්ගල භාවයක් නොමැති වීම. නීති ඉදිරියේ පුද්ගලයෙකු ලෙස පිළිගන්නේ නැහැ පුතේ මේක. ඒ වගේම තීරණ ප්‍රමාද වෙන්න පුළුවන් නේ. ඊළඟට ව්‍යාපාරික තොරතුරු රහස්‍යභාවය නැහැ. එක හවුල්කරුවෙක් ගිහිල්ලා වෙන එකෙක්ට කියනවා මේ ව්‍යාපාරයේ රහස්. එතකොට කොහොමද කියන්නකෝ ව්‍යාපාරයක් දියුණු වෙන්නේ? තරහකාරයෙක් ඇතුළෙම ඉන්නවනම් ගේමක් ඇද්දොත් මොකද වෙන්නේ? ඒත් හවුල් ව්‍යාපාරය වරයි. මේ වගේ සිද්ධි නිසා හවුල් ව්‍යාපාරය තරම් ප්‍රචලිත නැහැ කියලා මම වට යෝජනා කරනවා. මේ වගේ පිළිතුරු ටිකක් දෙන්න. පුතේ දෙද්දි පිළිතුරු ලියද්දි තසාර්ථක පිළිතුරු ඔබ විසින් ලිය යුතුයි. නිකම් මේ යන්නම් වාලේ උත්තර ගහලා මේ ව්‍යාපාරات දෙන ප්‍රශ්න පත්‍රයේ බේරෙන්න බෑ. හරි? ඔන්න. මම යනවා මගේ 15 වෙනි ප්‍රශ්නෙට. බලන්න තවත් සමාගම් ආශ්‍රිත ගැටලුවක්. සීමා සහිත පෞද්ගලික සමාගමක් සීමිත පොදු සමාගමක් බවට පරිවර්තනය කිරීමෙන්හි පැරණි කොටස් හිමියන්ට සහ සමාගමට ලබාගත හැකි වාසි දෙක බැගින් ලියන්න. බලන්න මේ වගේ ප්‍රශ්න ඕගොල්ලෝ කරලාවත් තියෙනවා නේද? ඕගොල්ලෝ එක්ක කරලාදී සමහරවිට පෞද්ගලික සමාගමක් කුයි සීමිත පොදු සමාගමකයි ලක්ෂණ. හැබැයි මේක පරිවර්තනය කිරීම තුළින් ලැබෙන වාසි මොනවද කියන එක බලා ගන්න. මේ පැරණි කොටස් හිමියන්ට අතර වාසි කොටස් පැවරීම නිදහසේ කරන්න පුළුවන්. මොකද කලින් පෞද්ගලික සමාගමකට නිදහසේ කොටස් පවරන්න බෑ. නිදහසේ කොටස් පවරන්න බෑ. ප්‍රසිද්ධියේ කොටස් පාරයන්ට දෙන්න බෑ. හැබැයි ඒක පොදු සමාගමක් වෙච්ච ගමන්ම කොටස් නිදහසේ පවරන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඉහළ ලාභාංශ ලබා ගන්න පුළුවන්. මොකද ආයෝජන වෙන්න වැඩි වෙනවා පොදු සමාගමක් වෙද්දී. මොකද කොටස් වලද කොලෙත් ඉන්නවනේ. එහෙම නැති වෙන්න පුළුවන්. ආයෝජන වැඩි වෙනවා. වැඩි ප්‍රාග්ධන ලාභ ලබන්න පුළුවන්. ප්‍රාග්ධන ලාභ දන්නවනේ. අද කොටස වටිනාකම රුපියල් 100ට තියෙද්දි ඔයා ගන්නවා. ඒක රුපියල් 120ක් විතර වුණා. ඔයා ඒක විකුණනවා. එක කොටසකින් 20ක ලාභයක්. ඔකට තමයි ප්‍රාග්ධන ලාභ කිව්වේ. නමුත් සාමාන්‍යයෙන් කොටස් වලදී මේ වන විට එහෙම ප්‍රාග්ධන ලාභ ලැබෙයි හැකි තත්ත්වයක් නැහැ. ඒ වගේම ප්‍රාග්ධන ලාභ ලැබුවත් ප්‍රාග්ධන ලාභ ලබන්න වෙන්නේ පුතේ සත ගණන් වලින්. සමහරවිට සත 20යි 25යි. ඒ වගේ ප්‍රමාණයකින් තමයි කොටස් වලදී ඔයා ගත්තු ප්‍රමාණයට වඩා කොටසක් විකුණන්න වෙන්නේ. එතකොට ඒ සතේ කියන්නේ පොඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා අරගෙන තියෙනවා නම් කොටස් ලක්ෂ 15ක් විතර. කොටස් ලක්ෂ 15ක් විතර නම් තියෙනවා. පුළුවන් නේ මොකද කොටස් ගන්න. නේ? එතකොට ඔයාලට පුළුවන් විවිධ ප්‍රතිලාභ ලබන්න. පේනවනේ? මෙහෙම පුද්ගලික සමාගමක් පොදු සමාගමකට පරිවර්තනය කරොත් සමාගමකට ලැබෙන්නේ මොනවද වාසියද? වැඩි ප්‍රවර්තනයක් රැස් කරගන්න පුළුවන්. ඒ වගේම ප්‍රසිද්ධියේ තමන්ගේ කොටස් නිකුත් කිරීම කරන්න පුළුවන්. පිළිගැනීම වැඩි. ඒ සාමාන්‍යයෙන් PLC Public Limited Company කියලා තමයි අපි ඒවට කියන්නේ. පොදු සමාගම් පිළිගැනීම වැඩි. ඊළඟට කොටස් වලට පිවිසෙන්න පුළුවන්. කොටස් වලට පිවිසෙනවා නම් අනිවාර්යයෙන්ම නිල ලයිස්තු ගත සමාගමක් බවට පත් වෙන්න ඕනේ. ඔබ මූල්‍ය කළමනාකරණය ඉගෙන ගනි. අපිත් ඒක ඉදිරියේදී සාකච්ඡා කරමු ඉදිරි සැසිවලදී. කොහොමද මූල්‍ය සමේ කොටස් වලදී පොදු සමාගමක් ලියාපදිංචි වෙන්නේ? ඒක අපි ඉගෙන ගමු. හරි. එහෙනම් මේ උත්තර ටික ඔයාලට පැහැදිලි ඇති. පැරණි කොටස් හිමියන්ට මොනවද වාසි? සමාගමට මොනවද වාසි?
ඊළඟට 16 වෙනි ප්‍රශ්නේ බලන්න. සීමා සහිත පොදු සමාගම් සංඛ්‍යාව වැඩි වීම තුලින් ආර්ථිකයට අත්වන ප්‍රතිලාභ මොනවාද? නේ? දල ජාතික නිෂ්පාදිතයේ වැඩි දායකත්වයක් ලැබෙනවලු. මොකද දල ජාතික නිෂ්පාදිතයේ රටක් විදිහට අපි නිෂ්පාදනය කරන නිෂ්පාදිතයේ සමස්ත වටිනාකම දල ජාතික නිෂ්පාදිතය. දල දේශීය නෙවෙයි දල ජාතික. ඒකට විදේශ සුද්ධ ප්‍රාථමික ආදායමක් එකතු වෙනවා. ඔයාලා දන්නවා ඇති. ඉතින් දෙවෙනි එක රැකියා අවස්ථා වැඩි වශයෙන් ජනනය වීම බලන්නකෝ. පොදු සමාගම් වලින් නේද වැඩිපුරම රැකියා නිර්මාණය වීම සිද්ධ වෙන්නේ. ඔය පොඩි සමාගම් වලින් තනි පුද්ගල හවුල් වලින් නෙමෙයි. තරගයට මුහුණ දීමේ ශක්තිය වැඩි, මොකද ආයෝජන වැඩි. ඊළඟට නවීන තාක්ෂණය යොදා ගන්නවා පොදු සමාගම්. මොකද ආයෝජන වැඩි, ඒව පුදුේ ලස්සන කළමනාකරණය කරනවා තාක්ෂණික පැත්තක් තුල. ඊළඟට පරිශ්‍රණයන් කළ හැකි නවෝත්පාදන සඳහා ඕන තරම් ඉඩකඩ තියෙනවා. ඇයි ආයෝජන වැඩි, ප්‍රධානම දේ ආයෝජන වැඩි වෙනවා. ඒකයි කාරණා. හරි. අපි හිමින් යන්නේ අපි අවසානයේට. ඔන්න පුතේ මම ඊළඟට අහන්න උගන්වනවා තවත් වැදගත් එකක්. හරි. විදේශීය සමාගම් කියන්නේ මොකක්ද කියලා? overseas companies. මොනවද විදේශ සමාගමක් කියන්නේ? ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර ස්ථානයක් පිහිටුවා ඇති නමුත් ශ්‍රී ලංකාවේ පිටත සංස්ථාපනය කර ඇති සමාගමක් විදේශ සමාගමක් වේ. හරිද? විදේශ සමාගමක්. විදේශ සමාගමක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරික ස්ථානයක් ස්ථාපිත කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම සමාගම් පිළිබඳ විස්තරයක් අපේ ඉන්න සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට මාසයක් ඇතුළත දැන්විය යුතුයි. එහෙම දන්නවන්න බැරි නම් ඒක නීති විරෝධී බවට පත් වෙනවා. තමන්ගේ ඔපරේෂන්ස් එහෙම නැත්නම් තමන්ගේ මෙහෙයුම් කටයුතු මාසයක් තුළ ඒ සමාගමේ විස්තර ඇතුළත්ව විස්තරයක් සපිය යුතුයි සමාගම් රෙජිස්ට්‍රාර්. බලන්න විදේශ සමාගම් ලංකාව තුළ ව්‍යාපාර ස්ථානයක් පිටවනවා. ශ්‍රී ලංකාවේ පිටත සංස්ථාපනය කරලා තියෙන්නේ. හරිද? ලංකාව තුළ බිස්නස් කරගෙන යනවා. හරිනේ? 18 වෙනි ප්‍රශ්නේ පුතේ තවත් වැදගත්. මොකක්ද මේ අක්වරල සමාගමක් සහ විදේශ සමාගමක් අතර ඇති සමානකම්? ඔයගොල්ලෝ සමානකම් නම් කියයි. සමානකම් සමානකට කියා ගන්න බෑ. මොනවද සමානකම්? සමාගම් පනත යටතේ දෙකම ලියාපදිංචි කරන්න ඕනේ. මං කිව්වේ නෑ සංස්ථාපනය කරනවා කියලා. සංස්ථාපනය කරනවා කියලා කියන්නේ ලියාපදිංචි වීම තුළින් නෛතික පුද්ගලභාවය ලබා ගන්නවා කියන එක. ලියාපදිංචි වෙනවා කියලා කියන්නේ නම රෙජිස්ටර් කරනවා කියන එක. ලියාපදිංචි වීමයි සංස්ථාගත වීමයි දෙක. ඒක පටල ගන්න එපා. එහෙනම් දෙකම ලියාපදිංචි වෙන්න ඕනේ ඈ සමාගම් පනත යටතේ. මේක දෙකේම වගකීම සීමා සහිතයි රහිත නැහැ. ඊළඟට නෛතික පුද්ගලභාවයක් තියෙනවා වගේම අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. එකම කාසිය දෙපැත්ත නෛතික පුද්ගලභාවයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අඛණ්ඩ පැවැත්මක් තියෙනවා ඒ සමාගමට. පුතේ මෙන්න අක්වරල සහ විදේශ සමාගම් වල සමානකම්. ඊළඟට මගේ අවසාන ප්‍රශ්න දෙකට එන්නේ පුතේ මේ අවසානයේ ලඟ වෙන්නේ. බලන්න මම අහලා තියෙන ප්‍රශ්නේ ලයිස්තුගත නොවූ පොදු සමාගම් non listed companies සහ ලයිස්තුගත ඒ කියන්නේ මිලකල සමාගම් listed එහෙම නැත්නම් public ordered companies වෙන වෙනම පැහැදිලි කරනවා. පුතේ ලයිස්තුගත නොවූ කියන්නේ කොළඹ කොටස් හෝමාරුවේ ලයිස්තුගත වෙච්ච නැති සමාගම්. මේවා නම ලියන විදිහ ඉගෙන ගන්න. ඒව තමයි වැදගත්. මේ බලන්න සිලෝන් බිස්කට් ලිමිටඩ් ඔයගොල්ලෝ දකින මන්චි කියන එක සිලෝන් බිස්කට් ලිමිටඩ් ඒක තමයි ඔයගොල්ලන්ගේ නම. මේ බලන්න පුතේ ලියලා තියෙන විදිහ නම් කොහෙවත් සීමා සහිත එහෙම ලියලා තියෙනවද? සීමා සහිත සිලෝන් බිස්කට් පොදු සමාගම් එහෙම ලියලා තියෙනවා. හැබැයි මේකේ ලියලා තියෙන නිකන් ලිමිටඩ් කියලා. ඒ කියන්නේ පුතේ ඇත්තටම මේ ලයිස්තු ගත නොවූ පොදු සමාගම් වල නම් ලියන්නේ මෙහෙම. PLC කියන නම භාවිතා වීමක් නැහැ. හොඳට මතක තියාගන්න. PLC කියන නම භාවිතා වීමක් නැහැ. මෙන්න නමේ ආකෘතිය. හැබැයි පුතේ ලයිස්තු ගත පොදු සමාගමක් කියන්නේ සුවකීය සුරකුම්පත්. ඒ කියන්නේ කොටස් වල ණය කර සමාගම් කොටස් එහෙම නැත්නම් ණය කර නිකුත් කිරීම කරනවනේ. එහෙනම් යම් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක ලයිස්තු ගත කර සමාගමක් හෝ රාජ්‍ය සංස්ථාවක් අපි ලයිස්තු ගත සමාගමක් කියලා කියනවා. එහෙම නැත්නම් මිල කළ සමාගමක් කියලා කියනවා. මේගොල්ලන්ගේ නම් කොහොමද පුතේ ලියන්නේ බලන්න. DFCC Bank PLC. PLC කියන්නේ Public Limited Companies. හරිද? වගකීම සීමා සහිතයි. Selco Insurance PLC මේ අනිවාර්යයෙන්ම පුතේ ශ්‍රී ලංකා කොටස් වෙළඳපොලේ ලයිස්තුගත වෙච්ච ඒවා. ඔයාලට පුළුවන් කොටස් ගන්න මේ සමාගම් වල. ඔයාලට පුළුවන් මේ සමාගම් වල අයිතිකාරයෙක් වෙන්න. සීමිත කොටස් ප්‍රමාණයක් හරි මිලදී ගන්න. පුළුවන්. යන්න තියෙන්නේ කොටස් තරවකාරයෙක් ළඟට. හරිද?
ආශා බ්‍රෝකර්ස් කියලා ආයතනයක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒකට ගිහිල්ලා කොටස් ගන්න. ෂෙයාර් බ්‍රෝකරින් කම්පැනි එකක්. හරි. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි මේ කාරණා. එහෙනම් මුදේ අද දවසේ මම කතා කරන අවසාන ගැටලුව ලයිස්තුගත පොදු සමාගමක් ලයිස්තුගත නොකළ පොදු සමාගමකින් වෙනස් වන්නේ කෙසේදයි විස්තර කරන්න. පුතේ ලයිස්තුගත පොදු සමාගමක් කොටස් වලදපලේ ලියාපදිංචි වෙලා ඉන්නේ. හැබැයි ලයිස්තුගත නොවු සමාගමක් එහෙම ලියාපදිංචි වෙලා නැහැ. නේ? අපි ඒකටනේ කොටස් වලදපලත් එක්ක ගනුදෙනු කිරීමත් එක්කනේ අපි මේ ලයිස්තුගත වීම සහ නොවීම බෙදන්නේ. නේ? ඊළඟට ලයිස්තුගත පොදු සමාගම් වල කොටස් වලදපලේ ගෝමාරු කරන්න පුළුවන්ලු. හැබැයි ලයිස්තුගත නොවු සමාගම් වලට එසේ ගෝමාරු කරන්න බෑ. පේනවද? බෑ. ලයිස්තුගත වෙන්න ඕනේ කොටස් වලදපලට යනවා. අවසානයේදී මම ඔයාලට පිළිතුර දෙනවා. ලයිස්තුගත පොදු සමාගම් නම් ලිවීමේදී නමට පිටුපසින් පොදු යන වචනය එහෙම නැත්නම් PLC භාවිතා කළ යුතු අතර ලයිස්තුගත නොවු සමාගම් වලට එසේ භාවිතා කළ නොහැකි. බලන්න පුතේ මේ උත්තරයක් ලියපු විදිහ. වෙනස් වන්නේ කෙසේද විස්තර කරන්න කිව්වම එහෙම ආතබූත කෙලිනවා වගේ ලියන්න බෑ. එහෙම ව්‍යාපාරාධ්‍යයේ පේපර් එකේ ලකුණු දෙන්නේ නැහැ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේවා මේ මට සාමාන්‍යයෙන් මම ලියා ගන්න පුළුවන් කියලා. නමුත් මේවා හරිය ස්ට්‍රක්චර් කරලා ලියුවේ නැත්තම් ඔයාලට හම්බෙන්නේ ලකුණු 3යිද ඒක හම්බ වෙන්නේ නැහැ. හරි? එහෙනම් ඔයාලට පැහැදිලි මේ මම උත්තර මේ ලියලා ඔයාලට පැහැදිලිව මේ ස්ලයිඩ් ෂෝ එකේ පෙන්නපු විදිහ. හරිද? එහෙනම් මොකද අද පළවෙනි සැසිය අපි මේ විදිහට අවසන් කරනවා. හරිද? ඉතින් නැක් අධ්‍යාපන ආයතනයේ මේ පළවෙනි කණිනම් පුනරීක්ෂණ ව්‍යාපාර අධ්‍යයන සැසිය මේ විදිහට අවසන් කරනවා. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි සම්බන්ධ වීම හැමෝටම. එහෙනම් මේ සැසිය මෙතනින් අවසානයටපත් කරනවා. හැමෝටම සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න. God bless you.